සියලු දෙනාටම තෙරුවන් සරණයි. වස් 3 මාසයේ මාලේවන පාදාගොඩ ශ්‍රී ජන්නන්දනාරාම විහාරස්ථානයේ ඒ සතියකට වරක් සිද්ධ කරන ශ්‍රී ජන්නන්දන YouTube චැනලය Facebook ගිණුම Zoom ඒ තාක්ෂණය ඔස්සේ ඒ වස්සාන ධර්මදේශනා මාලාවේ 5 වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි හැමෝම බලාපොරොත්තු වන්නේ. අද දින මේ උතුම් පුරපසළොස්වක පොය දවසේ ඒ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් අපි සියලු දෙනාම එකටම ඒ ත්‍රිවිධ රත්නයේ අනන්ත මහා ගුණයන්ට මහා නමස්කාරය සිද්ධ කරන්නට මා සමගම ඒ ගාථාවන් සජ්ජායනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, අද දවසේ මේ පින්වත් සෑම සියලු දෙනාම හිතා වටිනා මහා පින්කමකට සහ සම්බන්ධ වෙන්නේ. අද දවසේ මේ වස්සාන කාලේ ඒ සිද්ධ කරන ධර්ම දේශනාවක් නැවත වරක් ඒ අපේ ශ්‍රී ජන්නන්දනාරාම විහාරයේ මගින් ඒ සිද්ධ කරන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්. විශේෂයෙන් අද දින මේ පින්කමට දායකත්වයේ දරමින් ඒ වන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි චාමර මදුසංක මහත්මයා, නදීරා සංජීවිනී කුමාරි මහත්මිය ප්‍රදාන ඒ දෙපළ විසින් තමන්ගේ පින්වත් දියණිය ඒ අගෝස්තු 20 වන දිනට 3 වෙනි උපන්දිනයේ සමරන තෙන්නකෝන් ආරච්චිගේ ඒසන්දි බිමන්සා දියණිය මුල් කරගෙන ඒ දියණියට ආශිර්වාද කරන්නට අද දවසේ මේ පින්කමට සහ සම්බන්ධ වෙමින් මේ මහා සංඝරත්නය උදෙසා සූපසාදී පූජාවන් නිරන්තරයෙන් සිද්ධ කරමින් ඒ අපගේ විහාරස්ථානයේ සමග සහ සම්බන්ධ වෙන අද දවසේ මේ ධර්ම දායකත්වය සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒ රොනින් එසිත් අතුකෝරළ පුතුණුවන්ගේ අගෝස්තු 23 වෙනිදා ඉදෙන උපන්දිනයේ මුල් කරගෙන ඒ වගේම උදිත අතුකෝරළ මහත්මයාගේ අගෝස්තු 18 වෙනි දින උපන්දිනයේ මුල් කරගෙන ඒ එංගලන්තයේ පදිංචි දිනුසා සෝමරත්න මහත්මිය උදිත අතුකෝරළ මහත්මයා ප්‍රදාන ඒ පවුලේ සියලු දෙනාම ඒ දායකත්වයන් දරමින් ඒ පින්කමට සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම කැලණි මුල්ල ප්‍රදේශයේ නයෝමි එදිරිසිංහ මහත්මිය ප්‍රදාන ඒ පවුලේ සෑම සියලු දෙනාත් ඒ වගේම ඒ මල්ලිකා රත්නායක මහත්මිය, RMC රත්නායක මහත්මයා, ඒ වගේම RM සානිකා සරෝජිනී රත්නායක කියන ඒ පවුලේ සෑම සියලු දෙනාත් අද දවසේ ඒ කුවේට් රාජ්‍යයේ සිට ඒ සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒ ලක්ෂී දොඩංගොඩ මහත්මයා, හසාරා දිසානායක මහත්මිය කියන ඒ පින්වත් දෙපළ ඇතුළේ ඒ දෙමව්පියන් ඒ අපගේ දොඩංගොඩ මහත්මයා ප්‍රදාන ඒ දෙමව්පියන් මුල් කරගෙන අද දවසේ මේ පින්කමට දායකත්වයේ මූලිකත්වයේ ධර්මයෙන් ඒ වාගේ විශේෂයෙන් ඒ විශේෂ අටපිරිකර පූජාවන් සිද්ධ කරමින් ඒ අපගේ ගම්පහ සුභා හිමිපාණන් වහන්සේගේ පවුලේ ඒ සියලු දෙනාත් විශේෂයෙන් මේ මෑණියන් වන රූපවතී MK රූපවතී මෑණියන් ඒ වගේම MA ලක්ෂ්මන් ජයලත් ඒ පියතුමා ප්‍රදාන පවුලේ සෑම සියලු දෙනාගේ ඒ සහ සම්බන්ධතාව මත අද දවසේ මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. එනම් මේ පින්වත් පිරිස ඉතා වටිනා මහා පින්කමක් අද දවසේ සිද්ධ කළේ. මොකද දැනට මේ ලෝක පුරා ඇති වෙලා තියෙන මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා අපිට සම්මුඛව මේ ඉදිරියට ඇවිල්ලා ධර්ම දේශනා ශ්‍රවණය කරනවා කියන කාරණාව දැන් මේ වසරක විතර කාලයක ඉඳන් සිද්ධ කරන්න අමාරු තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ තාක්ෂණය ඔස්සේ ඒ ලෝකවාසී ලක්වාසී සියලු දෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වෙන විදිහට මේ වැඩසටහන් මේ විදිහට සංවිධානය කළා. ඒ ධර්ම දානමේ මහා පින සියලු ලෝක සත්‍යයන්ට මහා සිතක් ශාන්තියක් උදා වේවා කියන උතුම් අදිස්ථානය ඇති කරගෙන සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්. එනම් පිටුදුන අපි මුලින්ම මේ ධර්ම දේශනාවන් සිද්ධ කළා, ඒ පරිස්කාර ආදී පූජාවන් සිද්ධ කළා. ඒ අවසානයේ සෑම සියලු සත්‍යයන් මුල් කරගෙන මහා පුණ්‍යානුමෝදනා ආදී සිද්ධ කළා. මහා සිතක් ශාන්තියක් ඉෂ්ට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මුලින්ම ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. ධර්මය කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවා. ධර්මය කියන්නේ මේ වචන ගොඩක්, ගාථා ගොඩක්, පොත් ගොඩක් නෙමෙයි. දරන්නා වූ නියාමයට කියනවා ධර්මය කියලා. එහෙනම් මෙන්න මේ ලෝකයේ දරන නියාමයේ තේරුණා නම් එයාට ධර්මයේ යම් ධර්මයක් තේරිච්ච කෙනෙක්. එහෙනම් මෙන්න මේ බුදුදහම කියන්නේ එක එක ධර්මතා තියෙනවා. හැම දෙයකටම දේව ධර්මය කියලා අපි අහලා තිනවා. බුද්ධ ධර්මය, ක්‍රිස්තු ධර්මය, ඉස්ලාම් ධර්මය. ඒ වගේම තමයි ප්‍රේත ලෝකයේ උපදින්න යන ධර්මතාවයක් තියෙනවා.
තිරිසන් ලෝකයේ උපදින ධර්මතාවයක් අපි අහලා දැකලා තියෙනවා. പ്രേත ලෝකයේ නරකයේ යන ධර්මතාවය. එහෙනම් මේ ධර්මතාවය කියන්නේ පිටුදුනේ මෙන්න මේ સિદ્ધාන්තය. ඒක සිදුවෙන ක්‍රමවේදය තමයි ධර්මය කියලා කියන්නේ. එහෙනම් මේක අවබෝධ කරගත්ත කෙනාට තමයි ඒ ලෝකයට වැඩක් වෙන්නේ නැති අවඩක් සිද්ධ කරන දේවල් වලින් ඈත් වෙලා යහපත් දෙයක් වැඩක් වෙන දෙයක් දරා ගන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට තමයි. එතකොට තමයි ධර්මයේ දරාගත්තා කියන්නේ. තේරුම් අරගෙන මේ බුදුදහමේ මොකද්ද බුදුදහමේ කියලා දෙන්නේ. බුදුදහම කියන්නේ මොකද්ද කියලා අපිට තේරුම් ගන්න ඕනේ. මොකද එක එක ධර්මතා තියෙනවා. දිව්‍ය ලෝකයේ උපදින ධර්මතාවයට කියනවා දේව ධර්මයේ කියලා. එහෙනම් මේ දෙවියෙක් වෙන විදිහට කටයුතු කළා දිව්‍ය ලෝකයේ උපදින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයේ උපදින ක්‍රමවේදයක් තියෙනවා. දැන් වැඩලා රූපාවචර අරූපාවචර ওই විදිහට ප්‍රථම ධ්‍යාන ඉඳන් අෂ්ට සමාපatti දක්වා ওই තියෙන ධ්‍යාන වඩලා ඊට අදාළ බ්‍රහ්ම ලෝකයක උපදින ධර්මතාවයක් තියෙනවා. ඒවා පිටුදුන අදටත් මේ ලෝකයේ තුල මේ 31 තලය කියලා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ වගේම තමයි මේ ලෝකෙට අවඩ අසාධාරණ කළා ඔය පහත් ගති වැඩ කළා. ඒ පහත් හෙවත් දුෂ්චරිත කටයුතු සිද්ධ කළා. සතර අපාගත වෙන ධර්මතාවිකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. හෙවත් මේ ධර්මතාවයේ තීරුම් ගත්ත අයට තමයි ධර්මයේ දැක්ක අය කියන්නේ. එතකොට එයා ગાත ටිකක් පාඩම් කරපු අය නෙමෙයි, විභාගයක් ලියපු අය නෙමෙයි. පොතක් බලලා ඊට අනුව කියන එහෙකුත් නෙමෙයි. ක්‍රමවේදයේ අහුවෙලා තියෙනවා මොකද්ද මෙහෙම වෙන්නේ? මෙන්න මේ ධර්මතා අවිද්‍යාපත්‍යයෙන් සංකාර වෙනවා කියලා අපි අහලා තියෙනවා. සංකාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, නාම රූප නිසා සලආයතන, සලආයතන නිසා ස්පර්ශ, ස්පර්ශ නිසා වේදනා, වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා භව, භව නිසා ජාතිය, ජාතිය නිසා ජරාව, ජරා මරණ ශෝක පරිදේව කියලා ඔන්න ඔය විදිහට අපි අහලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ ක්‍රමවේදයේ යම් මට්ටමකින් තේරුම් ගත්ත කෙනාට 100%ක් නෙමෙයි යම් මට්ටමකින් තේරුණා නම් 100%ක් තේරුණා නම් අපි අරිහත් ඵලයටපත් වෙනවා. හරියටම තේරුණා. එහෙනම් මෙන්න මේ ක්‍රමවේදය අහලා මුලින්ම තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයකටපත් වුණා නම් අන්න එයා ධර්මය දැකගෙන බුදුදහමේ විශේෂත්වය තමයි පිංගුතුනි මෙන්න මේ ලෝකේ දිව්‍ය ලෝකේ වේවා බ්‍රහ්ම ලෝකේ වේවා මනුස්ස ලෝකේ වේවා අර කියපු සතර අපාගත භවයක හෝ වේවා මේ 31 තලයේ කිසිම තැනක උපදින්නේ නැතුව නිවන සාක්ෂාත් භව උද්ද කරන එක තමයි බෞද්ධ ක්‍රමවේදය කිව්වේ. එහෙනම් බුද්ධ ධර්මය කියන්නේ මේ භව ගමන උදුරා දමන ක්‍රමවේද ධර්මතාවය. එහෙනම් භව ගමන උදුරා දමන යම් ධර්මයක් ඇද්ද. මොකද ඒ තුලින් තමයි පිඟුදිනේ කවදා හරි සැනසීමක් උදා වෙන්න තියෙන්නේ. නැත අනිත් සියලු දේම తాවකාලික දේවල්. මොකද අපි පිඟුදිනේ මෙන්න මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා. තේරුම් ගත්තේ ගණ්ඩ බැරි වෙච්ච නිසා තමයි අපි මේ සසර ගමනේ මේ තරම් ඇවිද ආවේ. ධර්මයේ තේරුණා නම් පිඟුදිනේ අපි දකිනවා මෙන්න මේ සසර ගමනේ තියෙන භයානකත්වය. ඒ සසර ගමනේ භයානකත්වය දැකපු කෙනෙක්ට තමයි පිඟුදිනේ මේකෙන් නිදහස් වෙන්න, මේකෙන් ඈතර වෙන්න, මේ ලෝකයෙන් ඈතර වෙලා ලෝකෝත්තර වෙන්න. ඔය ලෝකය කියලාත් කියනෝනේ. බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය, මනුස්ස ලෝකය, പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය ඔය විදිහට මේ ලෝක කියලා තියෙනවා. එනම එක ලෝකයකවත් උපදින්න නැතුව ඒ ලෝකයෙන් ඈතර වෙන ගතිය තමයි ලෝකෝත්තර ගතිය. ඒ ලෝකෝත්තර තත්වයට පත්වීම තමයි ධම්ම අවබෝධය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ධර්ම අවබෝධය කරනකොට ඒකට අවශ්‍ය පිඟුතුනි ක්‍රමවේදයක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පatti අපි අහලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් මාර්ගයේ මේ ධම අහගන්න. මොකද මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පිඟුතුනි මුලින්ම මතු කළ උත්තමයා තමයි බුදු පියාණන් වහන්සේ කියලා දේශන මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේ තමයි මෙන්න මේ ක්‍රමවේදය මේ සසරේ පාරමිතා පුරලා ඒ සසර ගමනේ තියෙන යථාර්ථය දැකලා ඒ පාරමී පුරලා ඒ අවශ්‍ය පිඟුතුනි බුද්ධත්වයට පත් වෙන්න අවශ්‍ය මහා කැපකිරීම සිද්ධ කළා. අසංක ගණන් අපි සාරාසංක කියලා කියන්නේ පිඟුතුනි නිවති විවරණ ගත්තට පස්සේ ගෙවපු කාලේ විතරයි. 20 අසංක මහා ගණනක් මනෝ ප්‍රනිදාන වාග් ප්‍රනිදාන ඔය විදිහට මනසින් පිඟුතුනි අසංක බර ගණනක් අපි මේ විදිහට පෙරම් පුරන්න වෙනවා බුද්ධත්වයට පත්තේ විශාල ගණනක්. ඒ වගේම තමයි වචනෙන් කිය එන්න වෙනවා. ඊට පස්සේ තමයි නියත විවරණ ගත්තට පස්සේ තමයි ඔය අපි සාරාසංක කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා කියලා අපි මේ සඳහන් වෙන්නේ. අන්නේ නියත විවරණේ අරගත්තට පස්සේ එදා මාතුපෝස ජාතකයේ අම්මගෙන් ඒ පටන් ගත්ත ඒ පුතේඹ බුදුයන් කියලා ඒ අහගත්තේ වචනෙත් එක්ක බුද්ධත්වයට පත් වෙනවා කියන අදිෂ්ඨානය අරගෙන ඒ මනෝ ප්‍රනිදාන වඩලා වාග් ප්‍රනිදාන වඩලා ඊට පස්සේ තමයි දීපංකර බුද්ධ පාමුලේ
එදා නියත විවරණ අරගෙන මෙන්න මේ විදිහට පිංගුතුනි මේ බුද්ධත්වයට පත් වුනේ. එහෙනම් අන්නේ උත්තමයා තමයි පිංගුතුනි මේ බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ. මොකද බුදු කෙනෙක්ට හැරෙන්න මේ භවයේ උදුරා දමන වැඩපිළිවෙල දේශනා කරන්න පුළුවන් කෙනෙක් නැහැ. අනිත් හැමෝම දේශනා කරන්නේ තමන් අවබෝධ කරගත්ත මට්ටමක් විතරයි. ඒ හින්දා පිටුනේ යම් කෙනෙක් දේශනා කරනවා නම් ස්වර්ගයක උපදින්න සුවගතියක උපදින්න ඒවා බොරු කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ සාස්ත්‍රෝරි අපි ක්‍රිස්තුස් වහන්සේ වේවා කවුරු හරි ඔය දේවතා මොකක් හරි ඒ වගේ ශාස්ත්‍රූත්පත් වෙච්ච උත්මයෝ ඉන්නවා. ශ්‍රවණේ බාධාවක් තියෙනවා කියලා අපිට දන්නනවා. ඒ කටයුත්ත අපි සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් කොහොමද ඇහෙනවද මහත්තයෝ? දැන් ශ්‍රවණ තත්ත්වය කොහොමද? හොඳමයි. හරි. එහෙනම් පිංගුතුනි මේ ක්‍රමවේදය අපි තේරුම් ගමු. එහෙනම් අපි දැන් මේ කතා කරගෙන ඉන්නේ බුදුදහම ධර්මතාවය අවබෝධ කරන එක ධර්ම ක්‍රමවේදය තමයි අපි මේ කතා කරන්නේ. ඒකෙදි විවිධ ධර්මතා අපි කතා කරලා තියෙනවා. එහෙනම් ඒ ධර්මතා වලින් කොහොමද අපි මේ බුදුදහම වෙන් කරගන්නේ? එහෙනම් මෙන්න මේකෙදි අපි හොඳින්ම තේරුම් ගත්ත යුතුයක් තියෙනවා පින්වතුනි. බුදු ධර්මයේ අසුරු කළා මේ භව ගමන උද්ද කරගත්තොත් බුද්ධ බවට පත් වුණොත් විතරයි පින්වතුනි සැනසෙන්න පුළුවන්. එහෙම නැතු වුණොත් පින්වතුනි අපි හැමෝටම සසරේ අනාථයෙක් මිස මේ මගපලක් ලැබිලා මේ පැත්තට වැටෙනවා ඇරෙන්න පින්වතුනි අපි කාටවත් සැනසෙන්න පුළුවන් මට්ටමක් මේ පැවැත්ම තුල නැහැ. දැන් හිතන්න පින්වතුනි අපි ලෞකික අපිට තේරෙන අදහසක් ගත්තොත් අපි සියලු දේෙන් සර්ව සම්බුද අපි වන්න සාමාන්‍ය විදේශ රටකාරී අපි ලංකාවේ හරි වෙන්න පුළුවන් මුදල් ප්‍රශ්න නැති ආර්ථික අමාරුකම් නැති ඒ වගේම තමයි වැඩි ලෙඩ දුක් කරදර නැති හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියෙන හොඳට යාන වාහන තියෙන කෝටි ගණන් දේපල වස්තුව තියෙන ඕන් තරම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා ලංකාවෙත් ඉන්නවා විදේශ රටවලත් ඉන්නවා දැන් ඉතින් ලෝක සම්මතයේ හැටියට බැලුවොත් පිටුන එයාට ප්‍රශ්නයක් නැහැ. එයා නිකන් අපි කියන්නේ ගොඩ ගිහලා ඉගෙනගෙන තියෙනවා හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියෙනවා දරුවන්ගෙනුත් කරදරයක් නැහැ හැමදේම ඒගොල්ලන්ට අතට පයට සියලු දේම ලැබෙනවා. දැන් මේක දැක්කහම එයාට අපි කියනවා අපේ සමාජ සම්මතය තුල එයා ගොඩ එයාට ප්‍රශ්නයක් නැහැ. එයා සක්සස්. අපි ඔහොම තමයි හිතන් ඉන්නේ. හැබැයි පිටුන මේ ආර්ය දහම තුල ඒක සාර්ථක දෙයක් නෙමෙයි ඒක తాවකාලික දෙයක්. මොකද මේ මිනිස් බව කියන එක පින්වතුනි අපි ලැබපු පළවෙනි අවස්ථාවක් නෙමෙයි හැමදාම අපි මේ සසරේ ලැබුවා නම් ලැබුවේ ගෙවෙන එකක්ම තමයි ලැබුණේ. එයාගේ පුණ්‍ය ඉර්ධියකට මොකක් හරි පින් බලයකට ඒ විදිහට ලැබීමක් සියලු දේන් සම්පූර්ණ වුණාට විනාශය පරිණාමය කියන එක මොහොතක් පාසා ඒ සියලු දේටම සිද්ධ වෙනවා. ඒ කෙනාට ඒ දේවල් සත්‍ය පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා තියෙනවා. මෙන්න මේ සත්ව පිරිත ද්‍රව්‍ය ටික පින්වතුනි වැහැරි විනාශ වී පරිණාමයටපත් වෙලා යනවා. එතකොට යම් දවසක් ඒකට අදාළ ආයුෂයක් හරි කර්ම ශක්තියක් හරි තියෙනවද? ඒක ගෙවිලා ගිහිල්ලා අන්න අර කියන ජරාවෙන් මරණයටපත් වෙනවා. ඊට පස්සේ පිටුදර ධම්ම අවබෝධය ලැබලා නැති නිසාත් මේ භව ගමනේ තියෙන අසාරත්වය අහලා නැති නිසාත් එයා කොයි ලෝකෙක කොයි උපතකට යන්න පුළුවන්ද කියලා අපිට කියන්න බෑ. මේ චුතියත් එක්ක. සමහර විට පින් කළා තියෙනවා නම් දේවත්වයකට යන්න පුළුවන්. ඔය බණ භාවනා කරලා හොඳ දැහන් වඩාගෙන ලෞකිකව හරි දැහනක් වඩාගෙන රූපාවචර හරි අරූපාවචර හරි ඒ වඩාගෙන හිටියනම් ඊට අදාළ බ්‍රහ්ම ලෝකයක උපදින්නත් පුළුවන්. දැහන පිරෙන්නේ නැතුව මිය පරලෝකියෝ. ඒ වගේම තමයි ඒ කෙනා අපි දන්නේ නැහැ පිටුන ඔය කියන ඒ ලැබිච්ච සැප සම්පත් වලට වස්තු වලට ඒ හම්බ වෙච්ච පුද්ගලයින්ට චන්දරාගෙන් බැඳිලා සතර අපාගත වෙන්නත් පුළුවන්. දැන් හිතන්න දිව්‍ය ලෝකෙ ගියාම මේ හිතියට වැඩි ඉහළකට ගියා කියලා අපිට එනවා. ඒතකොට තවත් සාර්ථකයි කියලා හිතෙනවා. ඒක පිටුන මේ හැම වෙලෙම මේ ලෞකික මට්ටමක් විතරයි. ලෝකෝත්තර මට්ටමේදී නිවන ඇර සියලු දේම පිටුනි අනාථ තැන්. දුගති කියලායි සඳහන්. නිවනට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ පව දුගතිය. හරයක් ඇති දෙයක් නෙමෙයි. සාර දෙයක් නෙමෙයි. එහෙනම් මෙන්න මේක තමයි පිටුනි මුලින්ම අවබෝධ කරගන්න දේ. නිවන ඇරෙන්න වටින දෙයක් නැහැ කියන ධර්මතාවයටපත් වෙච්ච කෙනා තමයි ධම්ම අවබෝධයට අවශ්‍ය වටපිටාව සකස් කරගත්ත කෙනා. අන්න යම් ධමයක් අවබෝධ කරගත්ත කෙනා කියන්නේ ඒකයි. ඒකයි පොතක දැනුමකින් මේක මයින්ඩ් බෑ කිව්වේ ඒකයි. ආචාර්ය මහාචාර්ය වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක බුදුදහම දර්ශනය පිළිබඳ උගන්වනවා වෙන්න පුළුවන්. පාලි සංස්කෘත පිළිබඳ හතල දැනුමක් කොහෙන් ඇහුවත් කියන්න පුළුවන් වෙන්න පුළුවන්. ත්‍රිපිටකය ගැන හොඳමනා අධ්‍යයනයක් කළා ඒ කරුණු ඕන වෙලාවක ඕන තැනකින් අරන් පෙන්වන්න පුළුවන් වෙන්න පුළුවන්. තර්කවාද කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන දේ කළත් පිටුදුනේ මේ ප්‍රශ්නේ විසඳලා නැහැ.
එයා දැනගත්තේ නෑ මේ දහම තුලින් සතර අපාගත වෙන්නේ නැහැටි දැනගත්තේ නෑ. මේ සසර ගමන් කරන මේ අසාර ගමනක් යනවා කියලා එයා දැනගත්තේ නෑ. මෙන්න මේ දැනගත්තේ නැති නිසාම එයා ඒ කටයුතු ටික කළා. නම්බුනාම අරගෙන ඒ සම්මාන සැලකිලි දරාගෙන ඉඳලා යම් දවසක මැරිලා යනවා. හැබැයි අර කියපු විදිහට ඒ මරණයත් ඒ චුතියත් එක්ක එයා කොයි ලෝකයකට යනවද කියලා කාටවත් කියන්න බෑ. ඊටතර අපි කතා විදිහට දිව්‍ය ලෝකයකට ගියා කියලා හිතන්න. දිව්‍ය ලෝකයට ගියා කියලත් ඊටද එතන අර ආයුෂයේ අර කර්ම ශක්තිය ගෙවෙනවා. එතනත් විනාශයේ පරිණාමය තියෙනවා. දැන් මේ චක්‍රය ඔබට දැන් තේරෙන්න ඕන. බ්‍රහ්ම ලෝකේ යනවා, දිව්‍ය ලෝකේ යනවා. එහෙනම් මේ සතරේ අපි ওই 31 තලයේ ඇවිදිනවා. මේ ඇවිද ඉන්නවා කවදාවත් නිදහසක් ලැබුවේ නෑ. ඒ ආසේ සතර අපාගත වෙච්ච වාර කියන්න බෑ. අර බුදුදහමේ අපි නිතර මතක් කරනවා බුදු පියාණන් වහන්සේ පෙන්වන විදිහට පුතඥයාගේ මහගෙදර වගේ කියලා සතර අපාය. මහගෙදර කියන්නේ පිටුදුර අපි කොහේ ගියත් දුවන තැන යන තැන. දැන් ගෙදර කියලා අපි කියන්නේ කටුමැටි තැන පෙලක් වේවා, තට්ටු ගේක වේවා, සාමාන්‍ය ගේක වේවා. ඔය අපි හදාගත්ත ගේ කියලා සම්මත කරගත්ත දෙයට තමයි පිටුදුර අපි කොහේ ගියත් යන්නේ. රස්සාවට ගිහිල්ලා ආපහු දුවන්නේ එතෙන්. ඉස්කෝලේකට ගිහිල්ලා ආපහු දුවන්නේ එතෙන්. පිටරට ගියාට වෙන කටයුත්තකට එළියට ගියාට හැමතැන කවුරුත් පිංගුතුනේ අන්තිමට මගේ නිවන මගේ පැල්පතයි කියලා අන්තිමට ඔය නිවා ගන්න යන්නේ ගෙදෙට්ට. හැබැයි පිටුරු බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ පෘතජ්ජනයාගේ මහගෙදර තමයි සතර අපායි. අන්න පිංගුතුනේ පෘතජ්ජනයා කාලයකට යනවලු දිව්‍ය ලෝකේ. පෘතජ්ජනේ අර විදිහට බණ භාවනා කළා ඒ ලෞකික වූ දැහැන්න ආදී වඩලා බ්‍රහ්ම ලෝකේ උපදිනවා. මෙන්න මේ ලෝකවල ගතිය තමයි මේ මිනිස්සෙක්ට ලැබෙන ආයුෂක් තියෙනවා, කර්ම ශක්තියක් තියෙනවා. මෙන්න මේක වගේ ගෙවෙනවා. ගෙවිලා යම් දවසක මේක පිංගුතුනේ ඉවර වෙලා චුත වෙලා එතනින් මේ බ්‍රහ්ම ලෝකෙන් එන්න වෙනවා. අන්නේ එනකොට පිංගුතුනේ යාට දෙන්නේ මේ භවය උදුරලා දවන මේ බෞද්ධ දහම හරියට දැකලා නැති නිසා. සතර අපායෙන් මිදෙන මට්ටමට මානසිකත්වයේ සකස් කරගන්න බැරි වෙච්ච නිසා අන්න අර බ්‍රහ්මයාට දෙවියන්ට සිද්ධ වෙනවා ආපහු අර මහගෙදර එනවා මහගෙදෙට්ට එනවා වගේ. බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා සතර අපායට එන්නේ. ඒ වගේම තමයි අර දෙවියන්ට සිද්ධ වෙනවා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සතර අපායට එන්න. අන්න මහගෙදර අර කාලයකට පිටරට ඇමරිකාවේ ගිහිල්ලා ඉන්නවා වගේ තමයි. එංගලන්තේ ඇමරිකාවේ ගිහිල්ලා ඉන්නවා කාලයකට. ඒ කාලේ ඒ වීසා එක ඉවර වුණාම මේ කාලේ ගෙවිලා ගියාම එයාගේ මොකක් හරි ගිය රාජකාරී වුණාම ආපහු අර තමන් හිටපු ගෙදරට එනවා වගේ. බ්‍රහ්ම ලෝකයේ ඒ යම් අදාළ ඒ ආයුෂයේ කර්ම ශක්තිය තියෙනවා. ඒක ගෙවිලා අවුරුදු 1000 ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන්, කල්ප ගණන් ඔය විදිහට තියෙනවා. දිව්‍ය ලෝකවල ඔබ අහලා තියෙනවනේ. කෝටි ගණන් ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් ආයුෂ තියෙන. ඔය මහා කල්ප 84000ක් කියනවා නේව සංඥා නා සංඥා බ්‍රහ්ම ලෝකේ ආයුෂ. ඒක ගෙවිලා ගියාට පස්සේ අන්න පිංගුතුනි බොහෝ විට පහළට ඇවිල්ලා ඒගොල්ලෝට හතර අපාගත වෙන්න හේතු ඇදෙන. ඒකයි මම කිව්වේ කාටවත් සතුටු වෙන මට්ටමක් නැහැ. අද අපේ මේක හරි අරක හරි අරකින් අපේ ගේ හදාගත්ත, කසාද බැඳගත්ත, ළමයා විභාගේ පාස් කරගත්ත, කොරෝනා වලින් බේරුණා, යන්තම් මේ ප්‍රශ්න විසඳගත්ත. ඒව පිංගුතුනි මේ සතුටු වෙන මට්ටම් නෙමෙයි. ඒවර සැනසිලි තෑගි වගේ ඒවා තමයි මම දවසකුත් ওই විදිහට කිව්වා මේ අපිව සනස ගන්න හදාගත්ත මනෝ විකාර ටිකක් ඔය තියෙන්නේ. කාට හරි පිටුනේ සැනසෙන්න පුළුවන් නම් සැනසෙන්න පුළුවන් සෝතාපන්න වෙච්ච දවසට විතරයි. යම් කෙනෙක්ට පිටුනේ සතුටු වෙන්න පුළුවන් සකු르දාගාමි වුණොත්. ප්‍රීති වෙන්න පුළුවන්, උඩපනින්න පුළුවන්, දඟලන්න පුළුවන් අනාගාමි වුණොත්. ආපහු මේ කාම ලෝකයේ ඕලාරික වූ දුක් විඳින්න එදාට එන්නේ නැහැ. කරජ කයක් මේ මස්ලේ කයක් දරාගෙන අපි මේ මනුස්සය ඇදියට මේ දැන් පේනවනේ වෙලා තියෙන දේවල් නේද? මේ ලෙඩ දුක් හදාගෙන හුස්ම ගන්න බැරි වෙලා ඔක්සිජන් දීලා නියුමෝනියාවට ඇවිල්ලා පපුව හිර වෙලා අර මාළු ගොඩට දැම්මට පස්සේ පණ ඇදලා මැරෙනවා වගේ කටවල් අරගෙන මැරෙනවා වගේ මැරිලා යන්න දැන් බලන්න මොන තරම් මුළු ලෝකෙම බයෙන් දැන් දඟලනවා. විශේෂයෙන් ලංකාවේද ඒ தත්ත්වය වැඩි වෙලා. දැන් හැම ගේකම ලෙඩෙක් ඉන්න ගානටපත් වෙලා. එහෙනම් මෙන්න මේ වගේ පිඟුදුනේ මේ මස්ලේ කයක් දරාගෙන ඒ වගේ මහා දුකකට වැටෙන්න වෙන්නේ අනාගාමී. අන්න එතකොට තමයි ප්‍රීති වෙන්න, සතුටු වෙන්න, උඩපයින්න ඔල්ලට දන් දෙන්න පුළුවන්. ඒ මට්ටමටවත් ආව. හරියට උනොත් තමයි පිඟුදුනේ හරියටම හරි. අන්න එයාට පිඟුදුනේ හැමදාම සතුටින් ඉන්න පුළුවන්. මොකද ආපහු පිඟුදුනේ මේ දුක් ටික වින්දා, මේ දුක් ටික ගෙවිලා ගියා. මනුස්ස ලෝකෙම ඉන්නවා හරියතුන් වහන්සේ වැඩ ඉන්නවා. උන්තරම් අපි දැකලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ 35න් බුද්ධත්වයේ ලැබලා 80 වෙනකන් උන්වහන්සේ වැඩ සිටියා. එහෙනම් මෙන්න මේ උන්වහන්සේ පිටුනේ ඒ අවුරුදු ගණන මේ මස්ලේ කය දරාගෙන අර අපිට වෙනවා වගේම බඩගිනි හැදෙනවා. සාපිපාසාවන් නැති වෙනවා. මේ කය කිලුටු වෙනවා. උන්වහන්සේට සැතපෙන්න වෙනවා. අර අපි මේ කය මනුස්ස කයක් ලබාගෙන කරන ඒ පිළිම උන්වහන්සේට විඳින්න සිද්ධ වුණා. ක්ලාන්ත කරකෙලි ඇති වෙනවා. උන්වහන්සේ ලෙඩ වෙනවා. එක අවස්ථාවක අතිසාරේ උන්වහන්සේට අවසාන මොහොතේ ලේ බඩ යන ඒ රෝගයක් ලෝහිත පක්කන්තිකා කියලා රෝගයක් හැදෙනවා.
ඒ ටිකට උන්වහන්සේට කොටු වෙන්න අහු වෙන්න සිද්ධ වුණා. හැබැයි උන්වහන්සේගේ පින්වතුනි ඒ මරණයෙන් පස්සේ ඒ පිරිනුවන් පෑමෙන් පස්සේ සියලු ප්‍රශ්න ඒක තමයි නිවන පූර්ණේ වුණා පිරිනුවන් කිව්වේ ඒකයි. ඔය මහරහතන් වහන්සේලාගේ අපි බොජ්ජංග පිරිත් අහම අහනකොට අපි දැකලා තියෙනවා උන්වහන්සේලා විදින දුක් ටික. හැබැයි උන්වහන්සේලාට ඇති අර පඩිය මාසයක් වැඩ කරපු මිනිස්සෙක්. ඒ මාසෙම දුක් විඳලා මාසේ පඩිය එන දෙනකම් බලන් ඉන්නේ යම්සේද. රහතන් වහන්සේ කෙනෙක් බුදුන් වහන්සේ කෙනෙක් මේ මරණය කියන එක දිනේ එනකන් අන්නේ පඩිය බලාගෙන ඉන්න සේවකයෙක් වගේ කියලා කියනවා. මොකද අර මාසයක් මහන්ති වෙච්ච කෙනාට සතුට ඇති වෙන්නේ පඩිය හම්බ වෙච්ච දවසට. එන අන්නේ වගේ තත්ත්වයක් ඒ වගේ මානසිකත්වයක් උන්වහන්සේ අනේ කවද්ද පඩිය හම්බ වෙන්නේ වගේ බලන් ඉන්නවා වගේ. මේ කවද්ද මේ මස්ලේ කයින් නිදහස් වෙන්න කියන මානසිකත්වය. මොකද එතකොට උන්වහන්සේලාට අර පිළීමක් නැහැ. ඒ අසහනෙත් නැහැ. ඒ දාහය නැහැ. එන අන්නෙතර තමයි සතුටු වෙන්න පුළුවන් උපරිම මට්ටම. දැන් බලන්න අද මේ ලෝකේ සතුටු වෙනවු. මේ ප්‍රශ්න අස්සෙත් කෑ ගහගෙන දඟලගෙන දින්දු කියාගෙන නටාගෙන වීඩියෝ හදාගෙන දැන් මේ මොකද්ද මේ කරන්න කියලා බලන්න මොනතරම් බොළඳ වැඩක්ද කියලා හිතන්න අපි මේ කරන්නේ. මොකද පිටුන අපි මේ මට්ටමටපත් වෙන්න අවශ්‍ය ඒ ධර්මය දැනගෙන නැහැ. ඒ කියන්නේ අතලොස්සක් පිරිසක් විතරයි පිටුන මේක අදත් මේ තාක්ෂණයේ උත්තේ හරි බණක් අහගෙන භාවනාවක් කරගෙන කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ අතලොස්සයි. ඒකනේ අර නියපිට පස්තරන් කිව්වේ මේ මහ පොළොවේ පස්තරන් සත්ව පිරිසකෙන් නියපිට පස්තරන් පිරිසක් තමයි මේකට උත්සාහ. පිට රටවල හිටියත් ඒ රටවල ඒ රැකී ආරක්ෂා කරගෙන ඒ කටයුතු කරගෙන ඒ ඇස්සේ කොහොම හරි මේක ඉවර කරගන්න ඕනේ කියලා අතලොස්සක් ඉන්නවා. ඒ පිරිස කොහේ හිටියත් ඒක කරගන්න. ලංකාවෙත් එහෙම පිරිසක් අතලොස්සක් ඉන්නවා. දැන් අද බෞද්ධ 175ක් කියලා 70ක් විතර ඉන්නවා කියලා අපි කෑග ගහ අපි තමයි ලොක්කො ටික කියලා හිතන් හිටියට ඕක පෙරලා ගත්තොත් නිවන් දකින්න පිරිස පින්වතුනි 17 2000ක්වත් ඉදිරියට දන්නේ. 170ක් 75ක් ඉන්නවා කියලා අපි මේ ලොකුකම් හදාගෙන හිටියා. අනිත් පිරිස පින්වතුනි අර ලෝක සම්මතයේ තුල බෞද්ධ කියන නාමය දරාගෙන. හැබැයි සසරේ ගමන යන පිරිසක්. පින් කරනවා දාන දෙනවා බණත් අහනවා. හැබැයි තාම මේ භවයේ උදුරා දමන වැඩපිළිවෙල ඒ ධර්මතාවය දැකලා නැහැ. ඒ බෞද්ධ ධර්මයේ අන්න එකයි දරන්නා වූ නියාමයේ ධර්මයේ දැක්කේ නැහැ කිව්වේ ඒකයි. පොත් ටික දැක්කේ නැහැ, ගාථා පාඩම් කළේ නැහැ, බණ ඇහුවේ නැහැ. ඒක නෙමෙයි. අනේ මට තිල් ගන්න බැරි වුණා. මේක අවුරුද්දකින් දෙකකින් මේ කොරෝනා ප්‍රශ්නේින්ද. දැන් එයා ධර්මයෙන් ඈත් වෙලා වගේ කියලා හිතෙනවා. පින්වතුනි එහෙම වෙන්නේ නැහැ. පන්තලක පලාතේ නුගියත් දහම දැකපු කෙනෙක් පින්වතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා හැම වෙලේම ධර්මයත් එක්ක ඉන්න කෙනෙක්. එයාට පින්වතුනි දින ඕනේ නැහැ, කාල ඕනේ නැහැ, අවස්ථාව ඕනේ නැහැ. මොකද එයාගේ හිත නිතරම මේ ලෝකයේ අසාරත්වයේ දකිනවා. අනේ මේ ලෝකේ දැන් මේ වගේ කරදර කාලෙක හැම පැත්තෙම අපි වැටිලානේ. සෞඛ්‍ය පැත්තෙනුත් වැටිලා, ආර්ථිකෙනුත් වැටිලා, පරිපාලනෙනුත් අපිට ප්‍රශ්න එනවා. මේ හැම පැත්තෙම අපි වැටිලා ඉන්නේ. ආගමිකව, සංස්කෘතිකව, දේශපාලනිකව, ආර්ථිකව මේ හැම පැත්තෙන් අපි පරිහානියට යටකොට හිතෙනවා අනේ මෙහෙම ලෝකෙක අපි තවත් මොකටද උපදින්නේ? පාලකයෝ මොට්ට තීරණ ගන්නකොට, පාලකයෝ දූෂණ වංචා කරනකොට, ඒ වගේම තමයි මේ රටේ මිනිස්සු හොරමැර වංචා කරගෙන කෑ ගහගෙන දඟලන අනුන් තලා පෙලාගෙන මේ කරදර බාධක ටික එනකොටම පිටුනේ ඒගොල්ලන්ට සිහි වෙන්නේ දර අනේ මෙහෙම මනුස්ස ලෝකෙක ඉපදිලා මොකටද? ඒක තමයි මේ රටේ තියෙන විශේෂත්වය. දැන් අපි දන්නවා ඔය විදේශ රටවල දැන් අපි කියනවා මේ බණ කියන රටක් මෙච්චර නෑ, බණ අහන රටක් මෙච්චර නෑ. හැබැයි මේකේ තරම් වැද්දොත් නෑ කියලා අපි කියනවා. ඒකට හේතුවක් තියෙනවා පිටුනේ ඒකත් ධර්මතාවය. ඒක මොකද අපි කියමු අපි ඉතාලියට හරි එංගලන්තයට හරි ඇමරිකාවට හරි ප්‍රාන්තයට හොඳ රටකට හොඳ අපි මේ ලෝක සම්මතය තුළ හොඳයි කියලා පිළිගන්න රටවල නවසීලන්ත ඔය ඩෙන්මාර්ක් ඔය අහලා තියෙන නෝර්වේ මේ වගේ ප්‍රශ්න නැහැ නේ පිංගුතු. ගහගන්නේ මරාගන්නේ නැහැ. ඒවා දේශපාලන ඝාතන අවුරුදු 100කටවත් නැති තරම් ඒ වගේ බොහොම රාමකාමී පරිසර තියෙන. ඒ රටවලට ගියාම පිංගුතුනි මේ ලයිෆ් එක කියන එක තේරෙනවා කොච්චර වටින එකක්ද කියලා. අන්න ඒ වගේ තමයි අදහස දරන්නේ. හැබැයි පිංගුතුනි මේ ලෝකයේ තියෙන ඒ රටවලට ගියාම ඒ අය එහෙම හිටියට පිටු මේ දහමක් අවබෝධ කර මෙන්න මේ අසාරත්වයක් වැටහෙන්න මේකේ කරදර ටික තේරෙන්න. එතකොට අර වගේ ලෝකයකට ගියොත් පිටු සමාහට ඒක නොදන්න කෙනෙක් දැන් ওই පිට රටකට එහෙම ගිය කෙනෙක් දහමක් දන්නේ නැති වුණා වෙන දෙයක් තමයි අන්ධ වෙන්න පුළුවන්. ඡන්ද වෙන්න පුළුවන්. ඒකෙන් මත් වුණොත් අග්‍ර චන්දරාගයටපත් වෙන්න පුළුවන්. හැබැයි බුදු පියාණන් වහන්සේගේ මේ දහම තියෙන මේ ලංකාවේ හොඳ පිරිසකුත් ඉන්නවා. ඒ අතර වැඩි පිරිසක් ඉන්නවා නරකයුන් ටික. අර වගේ මහා දාමරික වැඩ කරගෙන අනුන්ට කරදර කරගෙන හැම පැත්තෙම
මෙන්න මේ විනාශය කරලා ලෝකේ කරා යන. එහෙනම් මෙන්න මේකද පිංගුතුනි ආර්යයන්ට මේකත් කර්මස්ථානයක් වෙනවා. මේ මොහොත දැන් අද අපේ රට තියෙන තත්ත්වය තුල පිංගුතුනි අපිට පුළුවන් මේකත් කර්මස්ථානය කරගෙන මෙහෙම ලෝකෙක ආපහු උපදින්නේ මොකටද? මේක ඉක්මනට මේ මනුත් මෙන්න මේ වැඩපිළිවෙලෙන් නිදහස් වෙන්න ඕන කියලා අදහස අදිෂ්ඨානය අරගත්තොත් අන්න එකෙන් බේර. ඒකට පිංගුතුනි ඔබේ ජීවිතය තුල ඔබේ බාහිර පරිසරයේ ඔබේ පෞල් ජීවිතය තුලින්ම ගන්න ඕන. ඒකට මේ කර්මස්ථාන පන්ති ආම්දුරු අනේ හම්බුන්න බැරි වුණානේ ඔන්ලයින් කවද්ද දන්නේ නැහැ වැඩ තරන් ඒක බලන් ඉන්න එපා. ගෙදර ළමයි ටික දෙන වදේ දැකලා නිවන් දකින්න හිතන්න. ගෑණිගෙන් මිනිහගෙන් වටේ පිටේ උන්ගෙන් අම්මා තාත්තගෙන් නැන්ද මාමගෙන් මාමණ්ඩිගෙන් ඔය වෙන කරදර පීඩා ටික දැකලා ප්‍රශ්න ටික දැකලා නිවන් දකින්න හිතන්න. ඒක ප්‍රශ්නයක් නැතුව තිබුණත් අනේ මේක බොහොම తాවකාලික දෙයක් නේද මං ඉස්සෙල්ලා කිව්වා වගේ. අපි රැවටිලානේ මේ ඉන්නේ. ඔන්න ඔය විදිහට දැකලා පිටුත් ඒක කර්මස්ථානයක් කරගන්න. අර සෝතාපන්න වෙච්ච පුද්ගලයන්ට කියන මෙතු දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි. එහෙනම් සෝවාන් ඵලයේ ලැබපු කෙනෙක්ට පිටුත් වෙන කොහෙවත් ගිහිල්ලා භාවනා පන්ති යන්න දෙයක් නැහැ. තව ගුරුවරයෙක් පස්සේ යන්න දෙයක් නැහැ. ඒ යනවනම් යන්න ඕනේ පිටුනේ මොකක් හරි නොතේරෙන තැනක් තිබුණොත් අහගන්න විතරයි. හැබැයි එයාට පිටුනේ සෝතාපන්න කියන්නෙම ධම්ම අවබෝධයටපත් වෙච්ච මාර්ගයේ තේරිච්ච කෙනා. චතුරාර්ය සත්‍ය දැකපු කෙනා සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා. එහෙනම් එයා දුක්ඛාර්ය සත්‍යයක් දන්නවා, සමුදයාර්ය සත්‍යයක් දන්නවා, නිරෝධාර්ය සත්‍යයක් දන්නවා, මාර්ගාර්ය සත්‍යයක් දන්නවා. ඒ දන්න කෙනාට අහන්න ඕනේ නැහැ. මම මේකේ කොහොමද කරන්න ඕන? ඒ අහන්න වෙනවා කියන්නේ මම පිංගුතුනේ එතන අවබෝධයේ අවුඩුවක් පාඩුවක් තියෙනවා. ඉතින් ඒක අහලා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති කෙනෙක් පිංගුතුනේ මේ බාහිර ලෝකයේ මේ තියෙන කර්ම තමන්ගේ ජීවිතය තුළම තියෙන ප්‍රශ්න ටිකෙන් නිවන් දකින්න අවස්ථාව හදාගන්න. මේවා දැකලා අනේ අපොයි කියලා අනේ මගේ වනේ වන හතුරකටවත් එහෙම වෙන්න එපා කියලා පැත්ත ඉන්නගෙන මේ අපි ඔක නිතරම කියනවා මලගේකට ගියාම අනිච්චවත සංඛාරා ගාතාව කියලා මිනියට වැඳලන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. අනේ මෙහෙම ලෝකෙක මේ මරණය මටත් එනවනේ. මේ මරණය මේ විදිහේ මම නිකන් මේ විකාර කර කර ඉන්න මොහොතේ මේ මරණය ආවොත් මේ ධම්ම අවබෝධයක් නැති මොහොතේ මේ මරණය ආවොත් මට ලොකු අවඩක් සිද්ධ වෙනවා. එහෙනම් මටත් මේක වෙන්න ඉතලා මේ මරණය කොයි වෙලේ කොයි මොහොතේ වෙයිද දන්නේ නැහැ. ඊට ඉතලා මම මේක කරගන්න ඕනේ කියන අන්නේ අදහස අදිෂ්ඨානෙට ගන්න ඕනේ. ඒක තමයි මර ගෙදර කියලා. ඒක තමයි පිටුන අපි නිතරම කියන්නේ ඔය හැම දෙයක් මල ගෙදරට ගියාම මල් වඩමු දැක්කත් අපිට පුළුවන් මෙව්ව කරගන්න. මේ කර්මස්ථානයක් වඩා ගන්න. පහන දැකලත් පුළුවන්. පොඩි එකා දැකලා පුළුවන්. මේ හැම දෙයක්ම දැක ඒක තමයි පිටුන දේවදූත සූත්‍රයේ දේවදූතයා දැක්කේ නැත්. දැන් අපි ඒ කතා අහලා තියෙනවද? දැන් අපි බුදු පියාණන් වහන්සේ මේ අපේ බෝසතාණන් සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දැක්කා කියලා කියන. දැකලා උන්වහන්සේ මේක ගියා කියලා කියන. ඉතින් ඕක පිංගුතුනි මේ උන්වහන්සේ අවුරුදු 16ක් වෙනකන් ඉන්න උන්නේ නැහැ සතර පෙර නිමිති දක්. උන්වහන්සේට ඕන් තරම් ලෙඩ්ඩු මහල්ලු දකින්න පුළුවන් වයසට යන අය දකින්න තිබුණා. ඔය කිව්වට සියලු දෙනාම ඊළඟ ඉතින් සුද්ධෝදන රජතුමාත් අයින් කරන්න බෑ. මොකද එතුමත් වයසට ගියානේ. එතුමත් දවසින් දවස දැන් ඉපදෙනකොට නෙමෙයි අවුරුදු 16ක් යනකොට තිබුණේ. කෙස් ගහක් හරි ඉදිලා දතක් හරි එහෙම වෙලා තියෙන්නේ නැති. එනදී එතුමා දැක්කත් එහෙනම් කල ඉතින් එහෙමනම් ඔක්කොම අයින් කරන්න ඕනේ නැහැ. එතුමට අයින් වෙන්න තිබුණා. මෙතන පිංගුතු මේ සතර පෙර නිමිති දැක්කා කියන්නේ ඒ අනගම පිංගුතු උන්වහන්සේ හරියට දැක්කේ එදායි. එහෙනම් ඒ සතර පෙර නිමිති දැක්කගෙන මහල්ලේ දැකලා උන්වහන්සේ හිතට දාගත්තා. ඉතින් මෙහෙම මේ මහලු වෙන ලෝකෙක මටත් මේක වෙනවා නම් අර උන්වහන්සේ අරිය පරේන සූත්‍රයේ ඕක හරියටම කියනවා. අනේ මමත් මේ වැහැරෙන ස්වභාවයෙන් ලෙඩ වෙන ස්වභාවයෙන් වෙනසෙන ස්වභාවයෙන් ඉඳගෙන තවත් වැහැරෙන වෙනසෙන ලෙඩ වෙන මැරෙනේවම් පතනවන් මම මොනතරම් මෝඩද. අන්න උන්වහන්සේ මේ පරිවේෂණය කළා. එහෙනම් අන්න ඊට පස්සේ තමයි කිං කුසල ගවේෂී එහෙනම් වන්නේ කුසලයේ කරන්න ගවේෂණය කරන්න අවස්ථ ඒ සතර පෙර නිමිති තුලින් උන්වහන්සේ අදහස දෙනක. ලෙඩකින් ලෙඩෙක් දැක්කට පස්සේ අනේ අපොයි කියලා මමත් ලෙඩ වෙනවනේ කියලා හැංගෙච්ච එකක් නෙමෙයි තියෙන්නේ. මෙහෙම ලෙඩ වෙන ලෝකෙක මම මොකද්ද මේ ලබන්න හදන්නේ? මේ සාජ සම්පත්තිය කියලා ලබල මොන තරම් తాවකාලිකව රැවටෙන්නද මම මේ හදන්නේ. ඒක තමයි උන්වහන්සේ අබිනික්ෂ්ක්‍රීමණය කළේ. මලමිනිය දැක්ක එහෙනම් අන්න පැවිදිරුව දැක්ක කිව්වේ ඒකයි. එහෙනම් මේකට ගන්න තියෙන එකම විකල්පය ඒකයි. මෙන්න මේකෙන් නිදහසට මොකද උන්වහන්සේ මහා ඥාණයෙන් පරිපූර්ණ වෙලා හිටියේ. තව චුට්ටයි උන්වහන්සේට අවබෝධ කරගන්න තිබුණේ. අපි අහලා තියෙන පිටුනේ සෝතාපන්න මේ බෝධතාණන් වහන්සේගේ මානසික මට්ටම හරියට සෝතාපන්න උත්මයෙක්ගේ වගේ. ඒ තරමට පිටුනේ ආසන්න. එහෙනම් අන්නේ වගේ පිටුනේ උන්වහන්සේට මේ ලෝකේ අසාරත්වය නිරන්තරයෙන්ම දකින්න පේනවා. එහෙනම් උන්වහන්සේ සතර පෙර නිමිති දැක්කා කිව්ව ඔය උයනට යන වෙලේ ඔය දැකපු ටික දැකලා අනේ මේකෙන් වැඩක් නැහැ කියලා මේ මූණ එල්ලගෙන මං යනවා කියලා ගිය එකක් නෙමෙයි. දැක්කා කියන්නේ හරියට දැක්කා. ධර්මතාවය දැක්කා. එහෙනම් මෙහෙම ලෝකයක තවත් මම මොකද්ද මේ කරන කෝලම? ඒක තමයි දැන් මේ හැදිලා තියෙන්නේ. මං කියන්නේ ඒකයි. පින්වතුනි අපිට මේ ධර්මතාවයෙන් දෙන්න පාඩම් ටිකක් තියෙනවා. මේ දේවදූතය තමයි මේ කොරෝනා රෝගය කියන්නේ. දැන් මේ මොහොතේ අපිට කීයක් මරණ දැන් ලංකාවේ අපි දන්න විදිහට 100ක් 200ක් දැන් මැරෙනවා. ඊටත් වැඩිද අපි දන්නේ නැහැ. හරියට තොරතුරු හොයලා බැලුවොත් ඔකට වාර්තා නොවුන ඒවාක් තියෙනවා. දැන් ගෙවල් වලත් මැරෙනවා.
දැන් මේ බනට එනකොටම අවුරුදු 34ක මං හිතන්නේ දරුවා හම්බ වෙන්න ගිහලා දරුවා බේරෙනවා අම්මා මැරෙනවා කොරෝනා. මේ එනකොට පුණ්‍යානුමෝදනාවක් කරගන්න එනකොට මගදී කෝල් එක එනවා මැරුණා කියලා. අවුරුදු 34. දැන් අද අම්මා කෙනෙක් මට කතා කළා අවුරුදු 24යි ඇමරිකාවේදී දරුවෙක් මැරිලා. දැන් මේක පිංගුතුනි මේ අනේ අපිට වෙන්න එපා කියලා බාර වෙන එක යන්ත වෙන ධර්මතාවය වෙනවා පිංගුතුනි මොන දේ සිද්ධිය වුණා. පවුල කැඩෙනවා නම් කැඩෙනවා. දරුවා මැරෙනවා නම් මැරෙනවා. ඒක තමයි මේකේ තියෙන අවුල. එහෙනම් මෙහෙම ලෝකෙක ආපහු උපදින්නේ නැහැ කියන අන්නේ අදිස්ථානය ඇති කරගෙන ඊට උපදින්න නැති වෙන විදිහට කටයුත්තයි කරගන්නවා. එහෙම නැතුව පිංගුතුනි අඬාන හිටියට මිනිහ දැකලා ආවට අනේ අපොයි කිව්වට එහෙනම් අපි සතර පෙරණ විදි දැකලා නැහැ කිව්වේ ඒකයි. අපි ලෙඩ්ඩු දැකලා තියෙනවා පිංගුතුනි. මහල්ලු දැකලා තියෙනවා. මලමිනි අපි ඕන තරම් දැකලා තියෙනවා. අපි පැවිදිරුවල් දැකලා තියෙනවා. හැබැයි අපි හරියට දැක්කේ නැහැ. මස්ලේ ඇහෙන් දැක්කට ප්‍රඥා ඇහෙන් මහල්ලෙක් දැක්කේ නැහැ අපි කවදාවත්. ප්‍රඥා ඇහෙන් අපි කවදාවත් ලෙඩෙක් දැක්කේ නැහැ. ප්‍රඥා ඇහෙන් අපි කවදාවත් මිනිහක් දැක්කේ නැහැ. ප්‍රඥා ඇහෙන් අපි කවදාවත් පැවිදිරුවක් දැක්කේ නැහැ. ඕක දැක්කේ නැති හින්දා තමයි පිටුදේ අපි මේ වෙනකම්ම මේ සතර ගමනේ අනාථ වෙවි පාවෙවි ආවේ. එහෙනම් මෙන්න පිටුදේ මේ බණ ටික අපි කියන්නේ මනුස්ස ලෝකේ ඉන්න මේ මිනිස්සුන් දිව්‍ය ලෝකයේ නොපුන්නාට අහනවා නම් ඒ දිව්‍ය මනුස්ස කියන දෙගොල්ලන්ටයි මේ බණ ටික කියන්නේ. එහෙනම් මෙන්න මේ අයට පුළුවන් මේ ඉන්න තැනේ තියෙන ප්‍රශ්නේ තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන්න. ඒකට පිංගුතුනේ යම් ක්‍රමවේදයක් තියෙනවා. මේ අනිසි බව වටහාගෙන මෙන්න මේ අනිච්ච කිව්වේ මේකයි. මේ අනිසි බව වටහා ගන්නවා. මේ වැඩපිළිවෙල අපි මේ කරන මේ උපත සිද්ධ වෙන උපාදය තේරුම් ගන්න ඕනේ. මේක වැය කරන්න හැටි තේරුම් ගන්න. උපාද වැය තේරුම් ගන්න. මේක කොහොමද ගොඩ නැගෙන්නේ? මේක කොහොමද සකස් වෙන්නේ? එහෙනම් මේ සකස් වෙන හැටි තේරුම් ගත්තට පස්සේ සකස් වීම නවත්තන්න නිරෝධය කරගන්න පුළුවන්. එහෙනම් ඒක තමයි මේ අවිද්‍යාවෙන් සංකාර කරනවා කියලා කියන්නේ. ඔය පටිච්චසමුපාදය කියන්නේ ඔන්න ඕකට. අවිද්‍යාව නිසා මෙන්න මේක කතන්දරේ දන්නේ නැති නිසා සංකාර කරනවා. සංකාර කරන හින්දා විඥානයක් ඇවිල්ලා අන්න අර පටිච්චසමුපාදයේ දුවලා ගිහලා භවක් හදනවා. භවකින් මේ જાතියක් ගොඩනගනවා. එහෙනම් මේ උප්පච්චි ධාතියට දැන් මට මිනිස්සෙක් වෙන්න උනේ ඔන්න ඔය අවිද්‍යාවෙන් කටයුතු කරපු නිසායි. අද බල්ලාද ඒ බල්ලක් වෙන්න උනේ ඒ අවිද්‍යාවෙන් උදා කටයුතු කරපු නිසායි. ඌට බේරෙන්න බැරි වුණා. එහෙනම් මේ සියලු ලෝක සත්‍යයන්ට පොදු ධර්මතාවයේ එකම න්‍යාය තමයි පිටුදුනේ මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ. ඒක අපි දාන්නේ දේ අපි හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද ඊට අනුව උපත සිද්ධ වෙනවා. බලු විදියට නම් සංකාර කළේ අන්න බලු જાතිය පහල කරනවා. പ്രേත විදියට නම් සංකාර කළේ പ്രേත જાතිය පහල කරනවා. අමනුස්ස විදියට නම් සංකාර කළේ අමනුස්ස જાතිය පහල කරනවා. මනුස්ස විදියට නම් සංකාරය කළේ මනුස්ස විදිය අන්න විඥාණයෙන් නාම රූප වෙලා ඔය කියන උප්පත්ති පටිච්චසමුපාදේ පහල කරනවා. ඒක තමයි දැන් මේ පේන්නේ ඉන්නේ. ඒ පේන්නේ ඉන්න කෙනාත් පිටුද දැන් මොහොතින් මොහොත පටිච්චසමුපාද චක්‍ර හදනවා. මොහොතින් මොහොත අන්න එකට කියන ප්‍රවෘත්ති පටිච්චසමුපාදේ. මේ ඉන්නකොට ජීවත් වෙලා කර ඉන්න වැඩ පිළිවෙලෙන් අන්න එක එක භවවල් හදා ගන්න. ඒ භව වලින් අන්තිමට ඒකාග්‍ර වෙනවා යමක් වැඩිපුරම අසුරු භාවිතෝ බහුලීකතෝ. වැඩිපුරම අසුරු කරලා තියෙන මනුස්ස ගතිය නම් අන්න යාට පුළුවන් මිනිස්සෙක් වෙන්න. ඕක තමයි පටිච්චසමුපාදේ කියලා කියන්නේ. වැඩිපුරම අසුරු කළේ දේව ගතිය නම් දෙවියෙක් වෙන්න යාට පුළුවන්. වැඩිපුරම අසුරු කළේ තිරිසන් ගතිය නම් තිරිසනෙක් වෙන්න පුළුවන්. වැඩිපුරම අසුරු කළා තියෙන්නේ නරක ගතිය නම් නරකයට යන්න පුළුවන්. ඒක තමයි යන්නේ. දැන් ඕක තමයි පිටින් තේරුම් ගන්න තියෙන්නේ. ඒක තමයි අපිට මේ වෙලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ධර්මතාවය මේ ක්‍රමවේදය හරියට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි මෙන්න මේ පැවැත්ම තුල මිනිස්සෙක් වුණත් දෙවියෙක් වුණ මේ සතර පැවැත්මක් වන්නේද? මහා දුක්ඛඳ හරයක් නැති දුක්ඛඳකට තමයි කොටු වෙන්නේ කියලා දකින්න. ඒකයි මං කිව්වේ මේවෙන් සතුටු වෙන්න එපා. අද අපි මේකට හරි ගියා අරක හරි ගියා දරුවගේ ප්‍රශ්න විසඳගත්තා ඉස්කෝලේකට දාගත්තා ගේ හදාගත්තා ලෝන් එක පාස් කරගත්තා කොහොම හරි කොරෝනා වලින් බේන ඔය ඕවට නම් සතුටු වෙන්න එපා. කොහොම හරි පවුල රැකගත්තා ළමයාගේ ප්‍රශ්න ඕවා පිංගුතුනේ සතුටු වෙන්න ඒවා නෙමෙයි. ඒවා මේ ඉන්නකම් කරගන්න ඕනේ ඒවා මධ්‍යම දහම් විතරයි. මධ්‍යම දහම කරගත යුතුයි. ප්‍රණීත දහම වඩාගත යුතුයි. හීන දහමෙන් ඈත් විය යුතුයි. ඒක තමයි බෞද්ධයෙක්ගේ ආරේග්‍ය ක්‍රමවේදය. එහෙනම් මෙන්න මේ අනිසි වැඩපිළිවෙලක් අපි නිවන් දකින්න ඇරෙන්න කරන වැඩපිළිවෙල සියලු දේ අනිසි. මං කියන එක හොඳට තේරුම් ගන්න. නිවන් දකින්න කරන දෙයක් තියෙනවනේ. ඒ දේ ඇරෙන්න අනිත් සියලු දේ අනිසි කියලා දකින්න. ඔන්න ඕක තමයි හොඳම තැන. මම දැන් මේ හිතන දේ නිවන් දකින්නද වෙන එකකද? මම මේ කියන දේ නිවන් දකින්න වෙන එකක්ද වෙන දෙයකටද? මම මේ කරන දේ නිවන් දකින්නද වෙන දෙයකද? ඒකෙදි පිටුදට මධ්‍යම දහම කළ යුතු නිසා කරනවා. අර බඩගිනි වෙනකොට බත් කන්න වෙනවා. කෑම ටික කන්න වෙනවා. වැසිකිලි යන්න වෙනකොට යන්න වෙනවා. ඒක තමයි මධ්‍යම දහම කිව්වේ. ඒ අවශ්‍යතාවයට සිව්පතේ වෙනුවෙන් තමන්ගේ අර මූලික අවශ්‍යතාව වෙනුවෙන් කරන වැඩ ටික කරනවා. ඒක පිටුදට සසර ගමනට හේතුවක් වෙන්නේ නැහැ. නිවනට බාධාවක් නොවන විදිහට කරගන්න පුළුවන්.
දැන් ඕක දන්නේ නැති අය තමයි නිවනට ඔය මධ්‍යම දහම ලොකු දෙකක දැන් පෘථග්ජනයා ඉන්නේ මධ්‍යම දහම ජීවිතය කරගෙන. රස්සාව ජීවිතය කරගෙන. කෑම ටික ජීවිතය කරගෙන. කසාද ජීවිතය කරගෙන ළමයි ජීවිතේ මම මේ කියන එක තේරුම් ගන්න. මොකද ළමයි හිටියට ළමයෙක්ට අපිව මේකෙන් ගලවන්න බෑ. පෙම්වතා පෙම්වතිය හිටියට මේකෙන් ගලවන්න බෑ. තමන්ම මේක කරගත්තේ. අනිත් අයගේ උදව්වක් උපකාරයක් ඒ දහම් මාර්ගයටපත් වෙන්න විතරයි උදව් උපකාරයක් කරන්න පුළුවන්. අනිත් සියලු දේම තමන් කරගත්තා. එහෙනම් අර ටික තියාගන්න. මොකද අපි දන්නේ නැතුව දැන් ගමනක් ඇවිල්ලා තියෙනවනේ. දැන් මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ විපාකයක් හම්බුනාට පස්සේ නවත්තන්න බෑනේ. ඒකෙන් මේ බෙල්ල වෙලා දාගත්ත කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කෝච්චියට පැන්න කියලා අනේ මට කෝච්චියට පැන්න මේකේ ප්‍රශ්න වලින් මිදෙන්න ඕනේ. ප්‍රශ්නේ විසඳනව නෙමෙයි මහා අනාථ බව තවත් වැඩි වෙනවා. එහෙනම් මේකේ මේ ඉන්න ගමන් මේ ඔය කියන අර මධ්‍යම දහම මේ වැඩ ටික කරන රස්සාව කරගෙන ඉගෙන ගන්න ඉගෙනගෙන මහාන වෙන අය මහාන වෙනගෙන කතාද බඳින අය බඳිනගෙන ඔය ඔන්න ඔය මධ්‍යම දහම කරගන්න. ඒක කළ යුතුයි. ඒක නිවනට බාධා නොවන විදිහට චන්දරාගෙන් තොරව කරගන්න ආර්යෙක් දන්නවා. විශේෂයෙන් සෝතාපන්නයෙක් ඒක දන්නවා. මාර්ගඵලයක් ලැබුණු මිනිහෙට කෙනෙක්ට ඒක ධර්මතාවයම තේරෙනවා. පෘථග්ජනයට ඕක ඒක තමයි. පෘථග්ජනයා හිතන් ඉන්නේ මේ ඇහැ තියෙන්නේ බලන්න. කන තියෙන්නේ අහන්න. නාහෙ තියෙන්නේ ඉඹින්න. දිව තියෙන්නේ රස විඳින්න. කය තියෙන්නේ පිනවන්න. ඔන්න ඕක තමයි හිතන්නේ. හිතාගෙන ඌ ඒකට අවශ්‍ය ඔය පස්පොළ පිනවන්න අවශ්‍ය මහන්තිය තමයි වෙන්නේ. ඕකට තමයි ඉගෙන ගන්න. ඕකට තමයි රස්සාවක් කරන්නේ. ඕකට තමයි ගෙයක් හදන්නේ. ඕකට තමයි කසාදයක් බඳින්නේ. ඕකට තමයි ළමයි හදන්නේ. ඕකට තමයි වාහනයක් ගන්න. මූ ඔක්කොම අන්තිමට ඔය කරලා තියෙන්නේ මොකටද? මේ ධර්මයේ දන්නේ නැති හින්දා. හැබැයි ආර්යයෙක් දන්නවා මේ පස්වල පිනවීම තරම් භයානක දෙයක් නැහැ. පස්පොළ පිනවන්න කියලා තමයි අද මේ මනුස්ස ලෝකෙ ඉපදිලා මේ කියන සියලු දුක්ඛඳට කොටු වෙලා තියෙන්නේ. කොරෝනා වලින් බැට ගන්න, නෝනාගේ මරණය ආන්න, ළමයාගේ මරණය ආන්න, අම්මා තාත්තගේ මරණය ආන්න, සහෝදර සහෝදරියගේ මරණය ආන්න, පිළිකාව හදාගන්න, 890 රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරා මේ කියන විදිහේ මේ අනන්ත දුක්ඛඳක් විඳින වැඩපිළිවෙලකට කොටු වෙන්න උනේ කොහොමද? මේ මනුස්ස භවයක් ලබාගෙන. එහෙනම් එයා ඒක දන්නවා මේක තුලින් වෙන්නේ මේ අපිට මේ කරදරේ. එහෙනම් කවදාවත් මේ වැඩපිළිවෙල හොඳයි කියලා ගන්න හොඳ නැහැ. වටිනවා සාරයි කියලා ගන්න හොඳ නැහැ. එහෙනම් මේක ගන්නවා කියන්නේ මෙන්න මේ වගේ මහා අනාථ බවක් කියලා යාට තේරෙනවා. එහෙනම් මෙන්න මේක තේරෙන නිසා කවදාවත් සෝතාපන්නයෙක් අතින් ඒ විදියට දූෂ්‍ය වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. සෝතාපන්න කෙනෙක් මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්. සෝතාපන්න කෙනෙක් දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. එහෙනම් එයාගේ දේව සංකාර මනුස්ස සංකාර වෙනවා. හැබැයි ඒකත් වැඩි කල් යන්නේ නැහැ. සමහර විට සෝතාපන්න කෙනෙක් උත්සාහ වීරිය කළොත් ඒත් භවයේම අනාගාමී හෝ අරිහත් ඵලය ලබන්නත් පුළුවන්. ඒක ගිහි කියලා පැවිදි කියලා වෙනසක් නැහැ. එකම ධර්මතාවයක් තියෙන. සෝතාපන්න වෙනවා කියන්නේ පිංගුතුනි අපි මේ යන ක්‍රමවේදය මෙච්චර කල් මේ පෘථග්ජනව ආපු ක්‍රමවේදය තනිකරම වැරදි. කොහේ හරි අපි පිං කරක දැන් පෘථග්ජනය එක එක සිල්ලුතර කරගෙන ඉන්නේ පිංගුතුනි. සිල්ලුතර කරගෙන ඒගොල්ලෝ අහලා තියෙන ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් අපි ක්‍රිස්තියානි ආගමේ හරි මුස්ලිම් ආගමේ හරි හින්දු ආගමේ හරි මේ බුද්ධ ආගමේ හරි පන්තිල් රැකගෙන මේ හොඳ විදියට මේ ලෝකේ ඇසුරු කරගෙන ලෝකෙට කරදර යන ඕක තමයි දැන් හිතන් ඉන්නේ. බෞද්ධ ක්‍රමයේ කිය. මේ නිවන් දකින්න ක්‍රමයේ පිංගුතුනි ගොඩක් අය අහලවත් නැහැ. තේරුම් අරගෙන නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ පන්තිල් රකින්නවා නම් එයා හොඳ බෞද්ධයෙක්. පන්තිල් රැක්කට පිංගුතුනි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. පන්තිල් රැක්කට සතර ගමනෙන් නිදහස් වෙන්නේ නැහැ. එයා හොඳ තැනක උපදී. හැබැයි හොඳ තැන දැන් අපි දැනගන්න ඕනේ. හොඳ තැන කියන්නේ පිංගුතුනි කොහෙද? හොඳ තැන කියලා කියක් තැනක් මේ ලෝකේ නැහැ. හොඳ තැනක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි එහෙම හොඳ තැනක් මේ ලෝකේ එකක් හරි තියෙනවා නම් බුදු කෙනෙක් ඕනේ නැහැ. නිවන් දකින්න ඕනේ නැහැ. හේතුව තමයි මේ කොහොම හරි මේ හොඳ තැනට ගියාට පස්සේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ හොඳ තැනක් අපි හිතන් ඉදියට ඒක පිටුනේ උන්ගේ මතයක් උම්මත්තකයක් කිව්වේ ඒකයි. උන්ගේ මත උම්මත්තක. එහෙනම් මෙන්න මේක අපි හොඳ ආකාරව මේ ලෝකේ හොඳයි කියලා වටිනවා කියලා සාරයි කියලා නිසි කියලා ගන්න දෙයක් නැහැ. සත්වයක් වේවා පුද්ගලයෙක් වේවා ද්‍රව්‍යයක් වේවා වස්තුවක් වේවා හොඳයි කියලා අසුරු කරගත්තොත් එතන බැඳීමක් රැඳීමක් තියෙනවා. බැඳීමක් රැඳීමක් යම් තැනක තියෙනවද? එතන උපදින්න වෙනවා. එතන හා වුණොත් ඒ තැන හා වුණොත් තණ්හා තියෙනවා. තණ්හාව කිව්වේ ඒකයි. එහෙනම් ඒ තැන හා වෙලා යනවනම් තණ්හා තියෙනවා. තණ්හා තියෙන තැන උපාදාන වෙනවා. උපාදාන තියෙන තැන භව වෙනවා. භව හැදුනොත් අනිවාර්යෙන් ජාතියකට පහළ වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි වෙන්නේ. කොහේ හරි හොඳයි කියලා අපි අරන් තියනවනම් පන්සල හොඳයි, ගෙදර හොඳයි, රැකියාව හොඳයි, දරුවෝ හොඳයි, විවාහය හොඳයි. ඔය හොඳයි කියලා තියනවනම් ඒ තැන හා වෙලා තණ්හා වෙනවනම් අන්න පිඟුතුනේ ඔය කියනකොට අර අවිද්‍යාව කියන පටිච්චසමුප්පාදයේ අවිද්‍යාවෙන් සංකාර වෙලා ඉවරයි. ඔක වෙනකොට ඔක අදහස ගන්නකොට මේ හොඳයි කියන අදහස ඒක තමයි විඥානය කියන්නේ. හොඳයි කියන අදහසම තමයි පිඟුතුනේ මේ දුක දෙන්නේ.
හොඳයි කියන අදහසම තමයි මේ දුක්ඛඳ පහල කරන්නේ. එහෙනම් මෙන්න මේක හොඳ නෑ කියන අදහසටපත් වුණොත් සම්මා දිට්ඨියටපත් වුණොත් කිව්වේ ඒකයි. ඒ අදහසින් මා වෙන දෘෂ්ටිය සම්මා දිට්ඨිය. එහෙනම් මෙච්චර කල් මිතුරු වෙච්ච දෘෂ්ටියක් තමයි මිච්ඡා දෘෂ්ටියක් තිබුණේ. එහෙනම් මේකට මිතුරු වෙලා ඒක සාරයි කියන සන්තික සාරයි කියපින්දනේ සංසාරේ ගියේ. සංවලින් මා වෙනවා නම් තමයි සම්මා වෙන්නේ. ඉතින් වෙන විකල්පයක් නැහැ මේකෙන් නිදහස්. මේ සම්මා දිට්ඨියටපත් වීම හැර වෙන විකල්ප නැහැ. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙන්න නම් මෙන්න මේ කල්යාණ මිත්‍රයෙක් කියන බණකින් මේ සියලු ලෝක පිළිබඳ අසාරත්වයේ වටහාලා ගන්න ඕන. සියලු ලෝක එන මනුස්ස ලෝකයේ අසාරත්වයේ වටහා ගන්න ඕන. අපි මනුස්සයෙක් වෙලා මේ කරන කියන දේ ඊළඟ මනුස්ස භව හරි දේව භව හරි බ්‍රහ්ම භව හරි එක්ක සතර පාගත භව හරි මේ කියන 31 තලයේ කොහේ හරි උපද්දවනවා නම් එතන කවදාවත් සැනසෙල්ලක් තියෙන්නේ නැහැ, නිවනක් තියෙන්නේ නැහැ, ගින්නක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ නිවන එහෙනම් කොයි මොහොතකාරී අපි අද අන්න දැන් බිඳුන අපි කොච්චර මේ ජීවිතේ සාර්ථකයි කියකියද එක මොහොතකින් සියලු දේ තුණු විසුණු වෙලා යන්න ආසේ. මොකක් හරි කරදරයක් ඇවිල්ලා අනතුරක් වෙලා එක්ක මේ වගේ කොරෝනා ඇවිල්ලා මම දැක්ක මේ ළඟදී අම්මයි පුතා ඉතාලියෙන් ඉඳන් ඇවිල්ලා ලංකාවට දෙන්නම කොරෝනා හැදිලා මැරෙයි. ඉතින් එහෙ හොඳට හිටියා. හුන්දර ලෝකයක් මවාගෙන හිටියා. ඒ ඇවිල්ලා ලංකාවට ආව ලංකාවේදී කොරෝනා හැදිලා ඒ දෙන්නම මැරලා. ඔය නිවුස් එකක් අපි යවුවා මේ ළඟ. දැන් ඉතින් අන්න ඒ වගේ තමයි අනපේක්ෂිත සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ මරණයත් එක්ක ඔන්නේ අනපේක්ෂිත බව සියලු දෙනාටම බාර ගන්න වෙනවා. මූණ දෙන්න වෙනවා. එහෙනම් මේ අනපේක්ෂිත අවස්ථාවේදී ඊට පස්සේ පිටුර අපි වැඩිපුර අග්‍ර කරලා තියෙන ඒකාග්‍ර වුණේ මොකටද? ගතිය මොකද්ද කියලා අපිට පිටුර කාටවත් ඒක තමන්නේ දන්නේ තමන්ගේ ගතිය. රෞද්‍ර ගතියෙන් නම් කටයුතු කරලා තියෙන වැඩිපුර අනුන්ට සද්ද දාගෙන කෑ ගහගෙන බැනගෙන නිතරම කේන්ති අරගෙන යක්ෂ ගති නම් තිබුණේ ඌට යක්ෂයෙක් වෙන එක අහන්න දෙයක් නැහැ. ඒක තමයි ඔගේ පටිච්චසමුපාද චක්‍රිය කරගිලා තියෙන්නේ. ඒක තමයි බොහෝ විට ඔය චුත වෙනකොට ඇදිලා එන්නත් පුළුවන්. මොකද වැඩිපුර ආස කරන දෙයක් නෙමෙයි ඇදිලා වැඩිපුර මතක් වෙන දෙයක්. වැඩිපුර යා දැන් ප්‍රිය බව මధుර බව කියන එකේ තේරුමක් තියෙනවා. එහෙනම් මෙන්න මේ රාගෙට දේශයට ওই දෙකට රාග දේශ මෝහ කියන එක ඒකේ අපි බැඳිලම යනවනේ. දැන් එක එක චරිත තියෙනවා රාග චරිත, දේශ චරිත, මෝහ චරිත. රාගය මధుරයි, දේශයට ප්‍රියයි. ඒකනේ තරහ ගන්න. කවදා ඒ කියන්නේ බිඳුන අපි දන්නේ නැති වුණාට ඒක අපි මේ හිත යටින් අපි ඒකට ප්‍රිය වෙලා තියෙනවා. කොයි වෙලෙත් දැන් අපි කියන්නේ කොයි වෙලෙත් මේ දුම්මල වරම අරන් මේ මිනිස්සයා ඉන්නේ. දැන් ඒකට එයාට ඒක අවුල් දෙයක් නම් එයා ඒකටපත් වෙන්නේ නැතු කොහොම හරි මිදෙනවනේ. බොහෝ විට එහෙමත් කෙනෙක් තමයි අනේ මේක මට හරි වදයක් මේකෙන් අයින් වෙන්න ඕන කියලා කියන්නේ. අනිත් ඒවුන් ඕක මුළු ජීවිත කාර්යෙම පුරුදු කර කර ඉන්නවා. පොඩ්ඩ වැරදුනොත් කෑක ගහ ඉන්නවා. පොඩ්ඩ වැරදුනොත් රද්ද දාගෙන ඉඳලා මුළු ජීවිතේම අන්තිමට ඕක මැරලා ගිහලා ඕ වගේ රෞද්‍ර ගතියෙන් මැරලා ගියොත් අර වගේ යක්ෂයත් බරව මහා ඔය ගිනි අපාය තමයි දේශය මුල් කරගෙන මැරලා යන උන්ට හම්බ වෙන තැන. විෂම දේශයේ පිඟුතුනි නිරේට ගෙනියන. අර වගේ මහා දුගතියත් භවයකට ගෙනියන. විෂම රාගයේ තිරිසන් ලෝකෙට ගෙනියන. විෂම මෝහයට ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට එම්පත් වෙලා හිටියොත් ලෝකාන්තරික නිරේකට ගෙනියන. අවීචි මහා නරකයට ඔය කොහේ හරි මහා ගිනි අපායකට යන්න හේතුව ඇති. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටලා ඒ වැඩ ටික කර කර හිටියොත් උන් කොයි කවද බේරෙන්නේ? එහෙනම් මෙන්න මේ ටිකට වින්දුන මෙන්න මේ ටිකෙන් බේරිච්ච අය තමයි මේ ආර්ය. ඒ අය තමයි මෙන්න මේ වැඩ පිළිවෙලේ අනිසි බව දක්. අද එහෙනම් මේ සියලු දේ හරි ගියා වැඩ ඔක්කොම ඕකේ කියලා වුණාට මේක පිඟුතුනේ සතුටු වෙන්න පුළුවන් මට්ටමක් නෙමෙයි. මෙන්න මේක හොඳා කර. එහෙනම් වැරදුනත් සතුටු වෙන්න බෑ, හරි ගියත් සතුටු වෙන්න බෑ. ඔන්න ඔතන ඉන්න ඕනේ ධම්ම අවබෝධය තියෙන. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ නිවන ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා අවබෝධයට අන්න නිවන මුල් වෙච්ච කෙනා තමයි සෝතාපන්න. නිවන මුල් වෙච්ච කෙනා තමයි බෞද්ධය කියන්නේ. නිවන ඇරෙන්න වෙන විකල්ප නැහැ. හැබැයි වැඩ නොකර ඉන්නවා කියන එක නෙමෙයි. කසාද ජීවිතයක් ගෙවනවා කරන්න දෙයක් නැති නිසා. දරුවන්ගේ මුණුබුරන්ගේ වැඩ ටික කරනවා, රස්ස රැකී ආරක්ෂා වෙලව හින්දා ව්‍යාපාර කරනවා. දැන් අනේ පිටු සිතුමාත් කරලා. විශාකාව ওই ටික කළා. ඔය සියලු දෙනාම මේ දවස්වල මේ බුද්ධ අපේ සාසන ඉතිහාසය හොයලා බලනකොට දැන් අර විශාක සිටුවරයා ගිහි ගෙදර ඉන්නවා ධම්මදින්නාත් එන්නේ ගිහි කාලේ දෙන්නම ස්වාම්පුරුෂයා භාර්යාව හිටියේ. අනාගාමි වෙලා හිටියා විශාක සිටුවරයා. හැබැයි මහණ උන්නේ නැහැ. ධම්මදින්නාත් ඒ උත්තමාවි මහණ වෙලා උන්වහන්සේ අරියත් ඵලයක් ලබන. එන අන්නේ වගේ තමයි. ඒ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්. හැබැයි කවදාවත් අහු වෙන මට්ටමක් අන්ධ වෙන අන්ධ ඡන්ද නැහැ කිව්වේ ඒකයි. කාමරාග තියෙනවා, ඡන්ද රාග නැහැ. එන මේ කාමරාගයයි ඡන්ද රාගයයි වෙනස තේරුම් ගන්න ඕන. ඡන්ද රාගය තමයි හතර පාගත පැත්ත හදලා දෙන්නේ. කාමරාගය තමයි මනුස්ස දිව්‍ය ලෝක බව හදලා දෙන්නේ. එන මේ කාමාවචර ගතියේ හින්දා තමයි අපි මනුස්සයෙක් උනේ. ඒක අර වගේ අන්ධ වෙලා රෞද්‍ර වෙලා
පහත් බවට පත් වුණාන් තමයි හතර අපාගත වුන් ටික හදන්නේ. එහෙනම් මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේක ඉන්න කිසිම තැනක් සැනසෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ඕක හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕනේ හැම බෞද්ධයෙක්. බණ අහලා ඕක දෙනවනේ කාම ලෝකේ අනාතයි, රූප ලෝකේ අනාතයි, අරූප ලෝකේ අනාතයි. එහෙනම් මෙන්න මේ අවදානම මේ අනිසි බව මේ හරයක් නැති බව එහෙනම් මොන දේ හරි ගියත් හරි වැරදුනොත් කොහොමත් කර්මස්ථානයේ තේරෙනවා. හරි ගියාම තමයි අපි මොට්ට වෙන්නේ. අනේකයි මං කිව්වේ හොඳ රටකට ගියාට පස්සේ හොඳ රට ඉන්නවට ඒවැ නිවන් දකින්න අපිට ලංකාවෙන් ගිහිල්ලා ඉන්න ඇයට නිවන් දකින්න මෙහෙම බණ ටික අහගෙන ඒකේ පුළුවන්. හැබැයි ඒ රටවල ඉන්න ඇයට කිසිම නැහැ. හරි සාමකාමී ජීවිත මේක තමයි මේ ලයිෆ් ස්ටයිල් එක මේක තමයි ලයිෆ් එක. අන්න ඒගොල්ලෝ අන්ධ වෙලා මොට්ට වෙලා අර සසරේ ගමන දික් කරගන්න. මොකද කර්මස්ථානයක් නැහැ. මේක අසාර බව දැකලා අර දිව්‍ය ලෝකෙක මත් වෙලා ඉන්නවා වගේ තමයි. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙන. එහෙනම් මේක දැනගත්ත කෙනෙක්ට මේ ලංකාව තුල මේ උදේවත අහන්න තියෙන නිවුස් ටික ඇති සෝතාපන්නයට අනාගාමී. මොකද ආපහු මේ මිනිස්සු මේ ලංකාවේ ඇත්තට අද මේ කාලෙක ජීවත් මොකද හැම පැත්තෙම වැදිලා තියෙන ආර්ථිකයෙන් වැදිලා, සංස්කෘතියෙන් වැදිලා, දේශපාලනයෙන් වැදිලා, සෞඛ්‍යයෙන් වැදිලා, ආර්ථික සමාජීය සංස්කෘත දේශපාලන ඔය සංවර්ධනයේ මනින සියලු මිනිම් දඩු සීරෝ වෙලා තියෙන ලංකාව. දැන් එහෙනම් මෙන්න නියම අවස්ථාව කර්මස්ථානයක් වඩන්න මේ ලෝකයේ අසාරත්වයේ දකින්න. ඒක දැන් ඔබේ ගෙදෙට්ට අරන් ගෙදර ප්‍රශ්න ටික මුල් කරගෙන අතාරත්තේ වඩා. ඒකෙදි කරගන්න ධර්මතාවය තමයි පිංගුදේ එහෙනම් මේ කරදර බාධක වලට කොටු වෙලා මෙහෙම තවත් යනවට වැඩිය කොච්චර ලේසිද? අපි මේ විඳින දුක් අපි මේ කරන කැප රස්සාවක් කරන්න මහන්ති වෙලා අපි නිවන් මාර්ග වඩන්න මහන්ති වෙනවා නම් අපි කොච්චර නිදහස් වෙනවද? ඉගෙන ගන්න වෙන මහන්ති ඉගෙන අවුරුදු කීයක් 20ක් ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරු කියනවා අවුරුදු 7ක් මේකම ගියොත් හරියට වැඩුවොත් මේකෙන් මාර්ග රහත් ඵලය පූර්ණ කරගන්න පුළුවන්. වැඩිම අවුරුදු 7. එහෙනම් මේ වැඩිම අඩුවෙන් මහන්ති වුණත් අවුරුදු 7ක් යනකොට මේක කරගන්න පුළුවන්. එහෙනම් පිටුදින් මෙහෙම ක්‍රම දැන් අපි අවුරුදු කීයක් ඉගෙන ගන්න ඕනේ? දැන් අවුරුදු 20ක් විතර ඉගෙන ගන්න පහෙන් පටන් ගන්න කැම්පස් එකකට එහෙම අරගෙන ගියොත් 20 පණුවෙනවනේ දැන් අද යන කාලේ. 20 25 විතරනක ඉගෙන ගන්නවා. ඊට පස්සේ පශ්චාත් උපාධි PhD කරනකොට මුළු ජීවිත කාලෙම ඉගෙන ගන්න. ඉගෙනගෙනත් නිකන් ඉන්න බෑනේ පැත්ත කරලා දැන් මගේ හරි ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ මුළු ජීවිතේම මැරෙනකන් රස්සා කරනවා. දැන් ඔය මහන්තිය පැත්ත කරලා නිවම්මක වැඩි වුණා නම් අනාගාමී වෙලා අරියත් වෙලා ප්‍රශ්නෙත් ඉතින්. දැන් මේක පිංගුතුනේ අපිට තේරෙන්නේ නැහැ. අපි කොච්චර අනවශ්‍ය දෙයට ලොකු මහන්තියක් වෙනවා. අඩුවෙන් මහන්ති වෙලා සැප ලබන දෙයට අපි ඒ කැපකිරීම කර ධම්මපදයේ තියෙන ලස්සන ගාතාව එක තේරුම මම කියන්නම්. මේ පෘථජ්ජන ලෝක සත්‍යය. පොඩි සැපේට ලොකු දුකක් විඳිනවා. එහෙනම් පොඩි සැපක් වෙනුවෙන් ලොකු දුකක් විඳිනවා. මෙන්න මේ ආර්යත්වයට මේ ප්‍රඥාවන්තයෙක් පින්වතුනි පොඩි සැපක් ගන්න ලොකු දුකක් විඳිනවා. ලොකු කැපකිරීමක් කරනවා. පොඩි සැපක් කැප කළාට පස්සේ ලොකු සැපක් ලබන්න පුළුවන්. එහෙනම් අත්හැරීම නොවැල්ම මිදීම. මෙන්න මේ පින්වතුනි චුට්ටක් කැප කළා මෙන්න මේ පංචකාමයේ කැප කළා ඒ තුලින් ලැබෙන නිදහසින් ඒ මානසික සුවයෙන් නිදහස් සුවයෙන් නිවන් සුවයෙන් මහ ලැබීමක් ලබන්න හේතුයි. එහෙනම් පෘථජ්ජනය අපි කියන ගොඩක් දුක් විඳලා ගන්නේ පොඩි සැපයි. ආර්ය වූ පුද්ගලයා පොඩ්ඩක් දුක් විඳලා ලොකු සැපක් ගන්න. එහෙනම් මෙන්න මේක තමයි පින්වතුනි විපුල ඵල ගන්න පුළුවන් එකම අවස්ථාව. මේ ලෝකයේ මේ මොහොතේ අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. මේක පින්වතුනි කර්ම විපාකයක් වෙන්න පුළුවන්. අපි එක්කම එකතු වෙලා කරපුවා දැන් අර අපි අහලා තියෙනවනේ සුද්ධෝ මේ ශාක්‍ය කෝලිය යුද්ධයේ බුදු පියාණන් වහන්සේලා නවත්තන්න බැරි වුණා. උන්වහන්සේ අවසානයේ බලනකොට සමාධියෙන් උන්වහන්සේ දකිනවා මේ දීවරයෝ ටිකක් වෙලා මාළු මරපු එකේ විපාකය තමයි මේ ශාක්‍ය ටික කැපිලා කෙල්ල මැරෙන්න සිද්ධ වුනේ. ඉතින් ඒක උන්වහන්සේට වළක්වන්න දැන් අපි පිටු හතර එනකොට අපි මේ කරපු අවඩා සාධාරණ අපිට විපාක හැටියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ ඔක්කොම එකතු වෙලා කරපු දේවල් දැන් බෙදුණු මුළු ලෝකෙටම මේක බලපෑවා. හැමෝටම දැන් කටවහ ගන්න උනානේ. අතපය හොදන්න මුළු ලෝකෙම මේක සිද්ධ වුණා. හැමෝටම බයෙන් ඉන්න උනා. එහෙනම් මේ හැමෝම අපි හැමෝම සතර එනකොට කරගත්ත විපාකය දැන් බය වෙලා තැති අරගෙන ලෙඩ වෙලා දුක් විඳලා මේක ගෙවෙනවා. මැරිලා යනවා බලන් ඉන්න වෙලා තියෙනවා. ඉතින් ඒක පිඟුදුනේ ඒක ඒක නවත්තන්න බෑ. ගෙදර මහත්යාගෙන් කරදරයි. දරුවගෙන් කරදරයි. නෝනාගෙන් කරදරයි. අවට අසල්වැතිගෙන් කරදරයි. ඇතුළුන්ගෙන් කරදරයි. කරන්න දෙයක් නැහැ. කාට හරි එදා සතර ගමනේ කරපු මේ අවඩ සාධාරණ දැන් කොහොම හරි මේ ඒක ගෙවා ගන්න ක්‍රමවේදයක් මේ උදා වෙලා. පිඟුදුනේ මේ බාහිර ලෝකයේ අභ්‍යන්තර ලෝකේ කියන්නේ Tamanට බාහිර ලෝකේ කියන්නේ Tamanට හම්බෙච්ච වටපිටා පරිසරේ. අම්මා තාත්තට නෝනා මහත්තයාට ළමයාට එනම් මේ අභ්‍යන්තර ලෝක ඒක බඳුනේ මගේ නිර්වාණයක්. ඒක තමයි ලොවන්න ගිහිල්ලා ක වෙලා ලෝක කිව්.
ඒ අපි ලෝපු විදියට හම් වෙච්ච ටික තමයි මේ හම් වෙලා තියෙන්නේ. එහෙනම් මේක නිතරම සිහි කරන්න. දැන් ඇඬුවට වැළපුණාට වැඩක් නැහැ. දැන් පිංගුතුනි යාඥා කළාට හරියන්නේ නැහැ. වැඩේ කරලා ඇවිල්ලා මෙහෙ දැන් ශෝක පරිදේව කළාට හරියන්නේ නැහැ. මේ ධර්මතාවය තීපත් කරන්න. එහෙනම් මේ ඔක්කොම අපි කරමු. එහෙනම් ලෝකෙට පිංගුතුනි මේ කරපු අවඩ අසාධාරණත් එක්ක මේ මහා දීපු 1000ත් එක්ක මහා දීපු ගින්නත් එක්ක එහෙනම් අපිට පිංගුතුනි අද ඒ ටික හේතුඵල හැටියට ඇවිල්ලා තියෙනවා. බුදුහාමුදුරන්ට බැරි වුණා නම් ඒ තමන්ගේ ණය ටික බේර ගන්න. සාමදාන කරන්න. අද අපි මේ පිංගුතුනි අෆ්ගානිස්තානයේ සාමදාන කරන්න, ඊශ්‍රායලයේ පළස්තීනයේ සාමදාන කරන්න අපි අත ගහනවා කියන වෙන්නේ නැහැ ධර්මතාවය. එහෙනම් මේක පිටුර වෙන දෙයක් වෙයි. ඊට ඉතලා මගේ ජීවිතේත් කොරෝනා හරි වෙන මොකක් හරි වෙලා මේක මැරලා යන්න ඉතලා නොලබපු බලයක් තියෙනවා නම් ඒක බලන් ලබන්න උත්සාහ කරනවා මිසක් වෙන මොකද්ද කරන්නේ? දැන් පිටුර මරණ එක දැන් තියෙනවනේ මේකේ තවත් එහාට ගියාම මේ හොඳට කතා කර කර ඉන්න එකත් මැරලා ටවුන් එකට ගිය එක ටවුන් එකේ මැරලා වැටලා බස් එකේ යන එක කිසිම ලෙඩක් පේන්නුම් කරන්නේ නැති වුණාට බස් එකේ යන ගමන් මැර දැන් ඒ වගේ සිද්ධි ලෝකෙත් වුණා දැන් ලංකාවෙත් තැනින් තැන වෙනවා. එහෙනම් දැන් මට ඕක බණ කියනකොට වෙන්න බැරි. ඒකනේ බුදුහාමුදුරුවෝ මේ හුස්මක් කරන් හුස්මක් පිට කරන තරම්වත්. බත් පිටක් කට තරම් ඒක ගිලින මොහොතක් තරම්වත්. ඒක තමයි මරණ සතිය වඩපල්ලා කිව්ව අන්තිම අවස්ථාව ඔය. එහෙනම් එච්චරවත් දැන් බලන්න මේ හුස්ම ගත්තට පස්සේ පහලක් දාන්න කියලා විශ්වාසයක් තියෙන්න පුළුවන්. දැන් අපි ඒක පිටුදුර කොච්චර දීර්ඝ කරගන්නද දැන් ඕක තමයි බුදුහාමුදුරුවෝ දීපු අන්තිම අවස්ථාව. මරණ සතිය එච්චරවත් ෂුවර් නැති ඒක අපි දැන් කොච්චර ෆැන්ෂන් ගිහිල්ලා කෙල්ලගේ මේ කතා දිවර කළා ගේ හදලා මේ බිස්නස් එකේ මෙච්චර මේ එක එක ටාගට් තියන අපි කොච්චර පිටුදුර බුදුහාමුදුරුවෝ කියූප එක දීර්ඝ කරගෙන තියෙනවා. උන්වහන්සේ වෙන්නපු ඒකනේ සත්‍යතාවය. දැන් ඒක හොඳටම වෙලාද හුස්මක් කරන් හුස්මක් පිට කරන මොහොතවත් ජීවිතේ විශ්වාස නැහැ. එහෙනම් මේක තමයි මරණ සතියේ තියෙන ඉහළම අක්තන. එහෙනම් මෙන්න මේ මොහොතක්වත් ජීවිතේ විශ්වාස කරන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕන? වැඩක් නැහැ කී කියන්නේ. එහෙනම් මේම ලෝකෙන් ගැලවෙන්න අන්න ඒක තමයි මරණ සතිය කිව්වේ. මැරෙනවා කියලා මේ ලෝකෙ දිහා බල කම්මුලේ අත තියාන කම්පා වෙන එක නෙමෙයි. මෙහෙම ලෝකෙක මම ඉක්මන් කළා වීර නොලබපු ඵලයක් තියෙනවා නම් ඒ ඵලය ලබන්න මම කටයුතු කරන්න. ඒට අවශ්‍ය කටයුතු මම කරන ගමන් අන්න දයානුකම්පාවෙන් ආර්ය මෛත්‍රියෙන් තවත් පිරිසකට අන්න අර ණය ගෙවන ක්‍රමවේදය අර කරදර අඩු කරගන්න විශේෂයෙන් මේ කොරෝනා කාලේ හැමෝම දැනගත යුතුයි මේක ශ්‍රවණය කරන්න. යම් පමණකට මේක තුලනය කරගන්න සමනය කරගන්න අවශ්‍ය නම් වෛරය ඇසුරු කරලා ගොඩනගාගත්ත වෛරසය වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන් වෛරය සංසිඳෙනවා. එහෙනම් සියලු දෙනාම එකතු වෙලා මේ කාලේ මේ ආර්ය මෛත්‍රිය හරියට වැඩුවොත් මේක යම් පමණකට අඩු කරගන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන වැඩිම පිරිසක් විමුතුනි මෛත්‍රිය වෙනුවට වඩන්නේ මේ කාලේ මොකක්ද? ආණ්ඩුවට බැන ඉන්නවා, එක්ක පාලකින්ට බැන ඉන්නවා, කණ්ඩ නැහැ කියනවා. ප්‍රශ්නනේ මිනිසුන්ට දොස් කිව්වට හරියන්නේ නැහැ. දැන් මේ බඩගින්න ඉනකෙට්ට මේ කොරෝනා ඇදිලා මහා පීඩාවකට පත් වෙච්ච එකෙක්ට ආර්ය මෛත්‍රිය වඩහන් කිව්වට හරියන්නේ නැහැ. 5000 දුන්න නැත්නම් පළු යන්න බයිනවා. ඒක තමයි හැටි. ලෙඩ දැන් ස්පිරිතාලයකට යන්නේ නැහැ. තමන්ගේ ලෙඩෙක් ලෙඩ වුණාම හරියට බැලුවේ නැත්නම් පළු යන්න බයිනවා. දෙස් දෙවල් දෙනවා, සාප කරනවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ ඔය සාප කළා, වෛර කළා, දෙස් දෙවල් දීලා තමයි අපි මේ කොරෝනා කියන වෛරය හදාගත්තේ කියලා කවුරුත් දන්නේ නැහැ. හේතුඵල දන්නේ නැහැ. තවත් පිංගුතුනි මෙන්න මේක දැන් ලංකාවක වැඩි වෙන මට්ටමට වෙන තවත් ඉහළට වැඩි වෙන්න හේතුව උදේ අවද ඔය Facebook එක බල අපි මොකද්ද කළේ? නිවන් දකිත්වා කිව්වද? නිබ්බාන පරම සුඛයෙන් දුකිතතර වෙත්තා කිව්වද? මුන්ට එන ගහපන් වැඩිම පෝස්ට් ෂෙයා වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඔය Facebook. නිබ්බාන පරම සුඛයෙන් දුකිතතර වෙත්තා කියලා එක්කෙනෙක් දෙන්නේ දාලා ඇති. දසදහසක් දාලා ඇති මුන්ට එන ගහපන්. ඕක නෙමෙයිද ඇත්ත? එහෙනම් දැන් මේ පැතිරෙන්නේ මෛත්‍රියද වෛරයද? එහෙනම් දන්න කෙනෙක් මේ මාර්ගයට පත් කරන්න මේ මාර්ගයට ඒ අයට කියලා දෙන්න හැදිච්ච කෙනෙක්ට හරි මේ සතරේ කරගත්ත වෛරී සහගතව කටයුතු කළා කරගත්ත ටික මේ දැන් අපි මේ විදින් ඒකට සියලු දිනාටම හේතු තිනින්ද ඒ කාලවල ඒ විදිහට උපදින. ඒකෙන් මිදිච්ච අය අර හොඳට කටයුතු දැන් දිව්‍ය ලෝකේ කොරෝනා එකක් අපි අහලා නැහැ. බ්‍රහ්ම ලෝකේ කොරෝනා එකක් අහලා නැහැ. හැබැයි ඒ උත්මය දැන් ඒ කරගත්තේ ඒ යහපත් විදි සුද්ධ ගතියෙන් දැන් ඒ සුවේ විඳගෙන ඉන්නවා. తాවකාලිකව. අපිට ඒක නැහැ. අපිට දැන් ප්‍රස්තාව කරන්න විදියක් නැහැ. දැන් වෙලා තියෙනවා දැන් මේ අවුරුද්දක දැන් 2019 අප්‍රේල් වල ඉඳන් දැන් 2021 අගෝස්තු වෙලා තිනවා හරියට මේ මනුස්සයෙන්ට ලංකාවේ රස්සාවක් කරගන්න හම්බුන්නේ නැහැ. බෝම්බෙට බය වෙලා හිටියා. ඒක ඉවර වෙනකොටම යන්තම් එළියට පහළියට බයිනකොටම දැන් කොරෝනාව. ඊට පස්සේ මාස ගාණක් වහලා තිබුණා. ඊට පස්සේ සංවර්ණ තීමායි අර තීමායි මේ තීමායි දැම්ම මූණකට වාන්න උනා. දැන් මහා ප්‍රශ්න කොටකට කොටු වුණා. දැන් ඉතින් බින්දුනේ මෛත්‍රී වඩහලක ගෙදර හාල්ලට යන්නේ නැත්නම් පරිප්පු බින්දුවක් නැත්නම් මෛත්‍රී වඩහලකට ඕක කියන එකට බයින්න බැනුම් ගන්න.
ඒ හින්දා මේක පිඟුතුනේ දැන් මේ කොහොම හරි මේක දන්න පිරිස හරි වැඩිපුර හරි මෙන්න මේ ආර්ය මෛත්‍රිය වඩලා මේක කොහොම හරි සමතුලිත කරගන්න ඕන. වෛරස් වලට බෙහෙත් නැහැ. ඒක වෛද්‍යවරුත් පිළිගන්නවා. හේතුව තමයි වෛරය හැදුනේ වෛරයෙන් නම් ඒකට තියෙන එකම බෙහෙත මෛත්‍රිය. එහෙනම් ලෝකෙම දැනගෙන හරි නොදැනගෙන හරි පිළි අරගෙන තිනවා වෛරස් වලට බෙහෙත් නැහැ. ඔක්කොම තියෙන తాවකාලික පැහැද වැක්සින් හරි මොනවා හරි. හැබැයි ඔක ටිකක් හරි යන්තම් මේ හෙලවසු වලින් තියෙනවා ගුණයක්. මොකද හෙලවසු තනිකර හදන්නේ මේ ස්වභාව දාමෙන්. ස්වභාව දාම තියෙන්නේ කියන්නේම පිඟුතුනි. ස්වභාවය කොහොමද අපේ ඒ ස්වභාවය අපේ තීච්ච සුද්ධ ස්වභාවයන් එළියට ගිහිල්ලා හැදිච්ච ශාක තමයි ඒ ශාක තමයි ඖෂධ ඇටියට ගන්න. එතකොට එදා අපේ අඩු වෙච්ච ගුණය තමයි මේ දෙන්නේ අරලු බුළු නෙල්ලි කියලා. ඔය පිඳුනේ ආයුර්වේදයේ වෛද්‍ය මේ හෙළ දහමේ ප්‍රධාන බෙහෙත් හැටියට ගන්නෙ මොනවද? අපේ තීච්ච ලෝභ අලෝභ ආදේශ අමෝහ ගති ගිහිල්ලා විසිරීලා ඒ ලෝකයට පහළ වෙච්ච ශාක ටික. ඉතින් ඒ ටිකම හදලා දෙනකොට අර මේක ඌනතාවය අඩු වෙලා සමතුලිතපත් වෙනවා. එහෙනම් මේ දැන් මේකට උනත් මේ මුණ පැණිය හරි ඔය මොකක් හරි සාර්ථක වුණා නම් සාර්ථක වෙන්න හේතුව තමයි ඌනතාවය අපි හදාගත්. ඌනතාවයක් හැදෙන්න බඳුන අඩුවක් වුණාම ඒ අපේ අඩු වෙච්ච සුද්ධ ගති ගිහිල්ලා පිහිටියා ඒව අවශ්‍ය ශාකවල ඒ ශාකයෙන් අවශ්‍ය ඉස්ම ටික ඒ අවශ්‍ය පස්පංගු හරි මොකක් හරි අරගෙන ඒ බෙහෙත හදලා දුන්නාම මෙන්න අර උණ ටික බහැලා ඒ අවශ්‍ය මේ ප්‍රතිශක්තිය ආව. ඉතින් ඕක දන්නේ කීයෙන් කී දෙනාද? ඒ හින්දා පිඟුදුනේ අපිට දැන් කරන්න තියෙන්නේ අපි කරපු අවඩ අසාධාරණයට. දැන් ඒක පවුලේ මම මේ රටක් ගැන කිව්වට ජාතියක් ගැන කිව්වට ඔබ ඔබේ පවුලෙන් ඉඳන් ගන්න ගෙදර කරදරේට ඔබට තියෙන විකල්පය මේ ගෑණි වෙලා මිනිහා වෙලා ළමයා වෙලා මේ දෙන වදේ සසරේ කවුරු හරි මුල් කරගෙන මං කරපු එක. එහෙනම් මම දැන් කරන්න දෙයක් නැහැ පීඩාව විය යුතුමයි. මං ඒකයි කියන්නේ බලන් එදා ඒකට අපි එදා සතුටින් කළා නම් අද දුක් වෙලා බලන් ඉන්න වෙනවා. එහෙනම් මේ අහන සියලු දෙනාම දැනගන්න ඕනේ. මට අද දුකක් හැටියට මේක විඳින්න වෙලා තියෙන්නේ මේ හිත පියරෙන්න හිත රිදෙන්න දුකක් වේදනාවක් හැටියට ෆැමිලි ලයිෆ් එකේ වේවා දරුවන්ගේ වේවා නෝනාගෙන් වේවා මහත්තයන්ගේ වේවා අල්ලපු ගෙදරින් වේවා ගමෙන් වේවා රටෙන් වේවා ජාතියින් වේවා පිට රටකින් වේවා එදා මං කරපු මේ වැඩ පිළිවෙල නේද අද මට මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් විපාකයක් නෙමේ අපි මේ භුක්ති විඳින්නේ. ඒ විපාකයට එහෙනම් කරන්න තියෙන එකම දේ පැත්තකට වෙන්න ඕන තරම් දැන් කොනට වෙලා අයිනට වෙලා කොරන්ටයින් වෙලා ඉන්න පුළුවන්. කොනට වෙලා අයිනට වෙලා දැන් ඉන්න එකේ දැන් පිඟුතුනේ මේක කරගන්න. මේක ඔන්න හොඳ අවස්ථාවක්. සියලු දෙනාම එක විනාඩි 5 හරි පුළුවන් හැමෝටම මේ ආර්ය මෛත්‍රිය වඩලා මෙන්න මේ වෛරය ඇසුරු කරලා හදාගත්ත වෛරසයට ප්‍රතිකර්මයක් ඇටියට මෙන්න මේ මෛත්‍රිය බහුල කළා නම් අන්න සංසිඳනවා. ඒකනේ ධර්මතාවය. ඒක තමයි තියෙන ධර්මය. මේක තේරුම් කරගන්න තියෙන ධර්මය. එහෙනම් වැඩිපුර මේ ආර්ය මෛත්‍රිය වඩ. මොකද මේක ඇරෙන්න දෙන්න දෙයක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අම්මලට ගහපුවා තාත්තලට ගහපුවා ස්ත්‍රී පුරුෂය ඇරියට ස්වාම පුරුෂයා බාරේ අවඩසවෙන් දැන් වෙලා ඉවරයි. ඒකට වික්ෂිප්ත වෙලා දැන් ඇවිල්ලා මේ ප්‍රතිකර්මය කරා. මොකද ඒවට විපාක හැටියට අපිට දැන් ඇවිල්ලා තියෙනවා. ඒවා කරපුවේ දැන් මේ මට්ටමේ සතර අපාගත වෙලා ඒ දැන් අපිට මේ තියෙන සාමාන්‍ය දුක බැලුවා සතර අපාගතත් එක්ක බැලුවොත් අපි මේ චූටි දුක නෙමෙයි. එහෙනම් අපිට ඒ දීච්ච දුක හරි වේදනාව හරි කරදරය නිවා ගන්න දැන් ඒක මුල් කරගෙන බහින්න මෙන්න මේ ආර්ය මෛත්‍රිය වඩා. මොකද ලෝක සත්‍යයට දෙන්න තියෙනවා නම් වෙන මුකුත් නැහැ. දැන් වෙච්ච දේවල් සතර වෙලා ඉවරයි. දැන් ඒකට අඬලා වෙලපිලා වැඩක් නැහැ. වරද හැටියට දැකලා මේ මොහොතේ ඉඳන් ඒ වරද කමා කරගෙන හැමෝම බලාපොරොත්තු වෙන ආර්ය මෛත්‍රියක් වඩ. අන්න එතකොට යම් පමණක මේ තියෙන මරණ අනුපාතය අඩු වෙලා මේ එන ආසාදිත රට ලංකාවට පුළුවන්. පිටු ලංකාව තමයි මේකට ලෝකෙට උත්තරයක් දෙන්න තියෙච්ච එකම රට. ලංකාව තමයි දැන් මේක අනාගත එකම රට. ඉන්දියාවටත් වැඩිය ලෝකේ වැඩිම මං හිතන්නේ මරණ අනුපාතය දැන් අපිට නිකම්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් මෙන්න දෙන්න තියෙන්නේ ඒකත් මේ දහමට මුල් තැන දෙන්නේ නැතු. මේ මොනවා හරි දෙයක් මේ චූටි දෙයක් ඉගෙන ගත්ත මොට්ටෝ ටිකක් මේවා එකන කිව්වේ නියාංග කිය නියගේට හේතුවක් තියෙන්නේ. නියපු අඟෙන් කරන වැඩ නියෙන් කරන්න යන. අඟ කියන්නේ ලොකු එකක් නිය පොත්ත කියන්නේ පොඩි එකක්. එහෙනම් මේ පොඩි ඔලුවක් තියෙන එකෙක් ලොකු වැඩ කරන්න ගියාම නිය අඟ වෙනවා. නියගේ වෙනවා. ඒ වගේම තමයි පිඟුතුනේ මේ ආර්ය දහම් මාර්ගයෙන් පිටාරේ යන්න වුණොත් ආර්ය මාර්ගයේ මේ දහම් මාර්ගයෙන් පිටාරේ යන්න වුණොත් පිටාරෙන් දුක් විඳින්න වෙනවා. දැන් ඕක පිඟුතුනේ කිව්වහම මොනවද මේ කියන්නේ කියලා බයින්න වෙනවා. හැබැයි යථාර්ථය හොයලා බැලුවොත් මේ ඉතිහාසයේ පුරාවට සිද්ධ වෙලා තියෙන ඕක නෙමෙයි. එහෙනම් මේ පාලක එකනේ පිඟුනේ එදා රාජා බවතු ධම්මිකෝ කියලා ප්‍රාර්ථනා ගාථා කියලා. එහෙනම් මේ රජ දෙහැමි වේවා කෙත්වතු සාර වේවා කියලා ගාථා කියාගෙන උදේ අවද රාජා බවතු ධම්මිකෝ කියලා ඒ කිව්වේ මොකටද?
ඒ ක්‍රමවේදය හැදුනොත් විතරයි පිංගුතුනි මේවට කිරීතරෙන්නේ. මේවා ආචාර්ය වෙන්නේ. ඒක වෙන්නේ නැතුව කවදාවත් පිංගුතුනි මේ බෞද්ධ රටක් දැහැමි එදා ඉන්දියන් තවර මුතු ඇටේ හරි මේ මොකක් හරි එදා නම් විරුද්ධාවලියක් නාමාවලියක් අපිට ලැබුණා නම් ගුණයක් ලැබුණා නම් ඒ සියල්ල ලැබුණේ මේ දහම මුල් කර. එන ඒකට පයින් ගහලා ඒක හිර කළා ඒකට විවස්ථා දාලා කොටු කළා ඒක ඒ ඇසුරු කරන උත්තරමයන්ටත් මඩ ගහලා උන්නාන්තලට අපහාත කළා අපවාද කළා මේ හිතනවද මේක ගොඩ දාන්න පුළුවන් කියලා දැනගෙන හරි නොදැනගෙන හරි මේ පාලකයොත් ඒ ටික කළා මම මේ හොඳ හාමුදුරු කෙනෙක්ගේ බණක් ඇහුවා මේ මෑතක උන්නාන්ත කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි කවුරු හරි කියනවනම් මම ඔප්පු කරලා පෙන්නනවා බෞද්ධ රටක් නෙමෙයි කියලා ධර්මිෂ්ඨ සමාජයක් මේකේ ගොඩ නගන්නේ කොහොමද මේක බෞද්ධ රට නෙමෙයි තනිකරම අබෞද්ධ රටක් හේතුව තමයි රජය තමයි පස්පව් කරන්න අවසර දීලා තියෙන්නේ හැබැයි රජයකින් බෞද්ධ රටක් නම් පස්පව් කරන්න අවසරය දෙන්න ඕනද නවත්තන්න පස්පව් කරන්න ලයිසන් එක දීලා තියෙන්නේ රජය ප්‍රාණඝාතයට ලයිසන් එක දීලා තියෙනවද නැත් හොරකමට ලයිසන් දීලා තියෙනවද නැත් කාම මිත්‍යාචාරයට ලයිසන් දීලා තියෙනවද නැත් බොරුවට ලයිසන් එක දීලා තියෙනවද නැත් සුරාවට ලයිසන් එන ඔය පස්පව් වලට ලයිසන් එක දීලා තියෙන කවුද එහෙම රජයක් උද ධර්ම තක්තේ ගහගත්ත කියලා හිතනවද බෞද්ධ රජයක් වෙයි කියලා එහෙනම් මෙන්න මේ වරද හදාගන්න වෙනවා කවදා හරි රජයේ පටන් මුල ඉඳන් ඒකයි රාජා බහුතු ධම්මිකෝ කියලා අපි පොඩි කාලේ ඉඳන්ම ඔය ගාතාව සියලු වන්දනාමාන සිද්ධ කළා ඔය ගාතාව අපි කිව්වේ පිරිත් ටික කියලා ඔය ගාතාව කිව්වේ දාන ටික දීලා අපි ඔය ගාතාව කිව්වේ එන ඔක ක්‍රමවේදයක් තිබුණා පින්වතුනි මේ දහම බැබළුණ කාලේ මේ රට බැබලෙයි දහම වැහැුණ කාලේ මේ රට පල්ලෙහාට මෙයයි තව දහමට ගහන්න තව පල්ලෙහාට යනවා එහෙනම් මම අද මේ කරන ඉල්ලීම මේ දහම අහන යම්තන් හරි මේක තේරුම් ගත්ත මාත්‍රයක් හරි තේරුම් ගත්ත බෞද්ධයන්ගෙන් කරන එකම ඉල්ලීම නිවන මුල් කරගෙන නිවන් දකින්නව ඇරෙන්න දැන් හොඳටම තේරිලා තියෙනවා නිවන් දකින්නව ඇරෙන්න වෙන විකල්ප නැහැ දැන් හදාගත්තට දැන් දීන ලෝක හදාගත්තට දීන ලෝක බොඳ වෙනවා අර තල්ලි තිබුණත් දැන් රඟපාන්න බැරි වෙලා තියෙනවා දැන් පාලකයන්ට හොඳ වැඩේ වෙලා තියෙනවා දැන් උන්ගේ අර වාහන පෙළපාලිය යන්න බෑ ඇයි දැන් ලොක්ඩවුන් වෙලා සල්ලි තියෙන එකාට අර පොඩි එකා යට කරගන්න බැරි වෙලා දැන් උන්ටත් ලොක්ඩවුන් වෙන්න කොනට වෙලා අයිනට වෙලා ක්වොරන්ටයින් වෙලා ඉන්න වෙලා එහෙනම් මේක උනේ කොහොමද මේ විපාක හැටියට ආපු එහෙනම් මෙන්න මේක හොඳටම දැන් තේරුම් අරගෙන ඔබ කළ යුත්තේ තමයි නිවන මුල් කරගෙන කර්මස්ථානයක් වඩා ඒක ඔබේ ගෙදර ඔබේ තියෙන පෞද්ගලික ප්‍රශ්නයට මුල් කරගන්න පෞද්ගලික ප්‍රශ්නේ ඉඳන් සියලු ලෝක සියලු සත්‍යයන්ටම වෙච්ච අවඩ සාධාරණක විපාකයක් තමයි අද මට මේ කොටු වෙලා හිර වෙලා මූණකට වාගෙන අතපය අකුලගෙන පැත්තකට මුල්ලට වෙලා කොනකට අයිනකට වෙලා ඉන්න වෙලා තියෙනවා. එහෙනම් මම ඒක වෙච්ච දේ වරද හැටියට දැකලා මේ මොහොතේ ඉඳන් නිවන මුල් කළා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිවන් තුවෙන් සුවපත් වේවා නිවන් තුවෙන් සුවපත් වේවා නිවන් තුවෙන් සුවපත් වේවා වෙන විකල්ප නැහැ. කෙල්ලගේ ප්‍රශ්න විස දේවා කොල්ලගේ ප්‍රශ්න විස දේවා ගෑණිගේ ප්‍රශ්න විස දේවා මිනිහගේ ප්‍රශ්න ඕකනේ මෙච්චර කල් තීච්ච ප්‍රාර්ථනා දැන් ඒවට කාලයක් නෙමෙයි ඒවා වෙනවා නම් වෙයි මම ඒකනේ කිව්වේ දැන් මේ බනට එනකොට ආපු නිවුස් දෙක බනට එනකොට ආවේ අවුරුදු 34 නෝනා දරුවා බේරෙනවා මාස 7න් දරුවා අම්මගේ අවදානන් ඉඳ දරුවා කොටනවා අම්මා මැරෙන අවුරුදු 24 ඇමරිකාවේ හිටපු දරුවා heart attack එකක් ඇදලා අපි දන්නේ මොන වුණාද කියලා ඒ දරුවා මැරිලා දැන් අද යම්ම කතා කළා ළමයා වෙනුවෙන් පින්කමක් කරා. එහෙනම් මෙහෙම ලෝකෙක නම් ඉන්නේ. දැන් එන වෙන දේ අපි කැමති උනන් නැතත් වෙනවා. ඒකනේ අනිච්ච කිව්වේ. වෙන දේ වේගන යනවා. වෙන දේ වෙයි. පවුල තියෙනවා නම් තියේ කැඩෙනවා නම් කැඩේ. ළමයා ඉන්නවා නම් ඉඳී නැති වෙනවා නම් මොකද්ද කරන්නේ? ඔබට මට දැන් තියුණා මේ ලෝකේ පාලනය කරන්න හයියක්. ඒකනේ කිව්වේ ලොවේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ. එහෙනම් ඔබ අද පටන් ගන්න මේ මොහොතේ මේ බණ එක ඉවර වෙනකොටම ආර්ය මෛත්‍රිය වඩා. අන්න ඒක පිඟුතුනේ අපේ ලෝකෙට වෙච්ච අවඩ සාධාරණ ගෙවිලා අන්න එතකොට මේ ලෝකෙ සිසිල් වෙන්න. ඒ අවශ්‍ය ටික ගෙවුනට පස්සේ අර ටික සිසිල් වෙන්න අවශ්‍ය පසුතලයේ උදාව. එහෙනම් එතකොට මේ තියෙන මේ වටපිට පරිසරය සුද්ධ වෙලා. අර එදා බින්දුව තුම්බිය දුරු වෙන්න බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර. ඒකල ඒ ප්‍රාතිහාර්ය ඔන්නෝක තමයි වුනේ. මේ බාහිර මේ සමානන්තරය වෙනස් කරන්න අවශ්‍ය පසුතලය හැදුවා. සමානන්තරය වෙනස් කරන්න පුළුවන් කාටවත් නෙමෙයි ඔබට. දැන් පාලකින්ට බැන්න ඇති අපේම හේතුවකට හරි අවහේතුවකට හරි දැන් ඔය නියෝජනයේනේ බින්දුව. බහුතරයේ පිංගුතුනි රාගදේශ මොහ නම් බහුතර පාලකයෝ රාගදේශ මොහ. ඒක තමයි දැන් උන් හොරා කෑ බහුතරයේ හොරු නිසා උන් හොරා කන. ඉතින් ඔය ඡන්දය කිව්වේ ඒකනේ නියෝජන සර්වජන ඡන්ද බලය. ඕකනේ කිව්වේ සමානුපාතික ක්‍රමේ. ඔන්න ඔය ප්‍රසන්ටේජ් එක තමයි ඔය පෙන්නන්නේ. එහෙනම් රටේ වැඩි හරියක් ඉන්නේ කවුද?
ලෝභෙන් දේශයෙන් මෝහෙන් පෙරිච්ච මොට්ටයෝ ටිකක්. ඒ නිසා එනෙවුන් ටිකත් ලෝභ දේශේ නම් කවදද මේක 151 ආර්යෝ වෙන්නේ? අන්න එදාට ඔය කියන රාජා බෞද්ධ ධම්මිකෝ වෙනවද නැත්? එහෙනම් ඉක්මනට ඔබේ ළඟම කෙනාට මේ ධහම දෙන්න. අර ඒක කවුරුත් දන්නේ නැති වුණාට මේක පැතිරෙනවා මේ ආර්ය කලන විට ශක්තිමත් වෙනවා. එහෙනම් මෙන්න මේ නිවන් මඟ ඔබ දන්න කෙනෙකුට ඔබට හිතෙනවා නම් මෙයාට මේකට හේතු තියෙනවා කියලා ඔබ මේක චුට්ට දැනගත්තා නම් එයාට කියලා යා මේ ආර්ය මාර්ගයටපත් කරන්න ඔන්න දෙන්න පුළුවන් එකම දෑවැද්ද, එකම තෑග්ග, එකම රක්ෂණේ වෙන ඒවා නැහැ. ඒකයි මම කිව්වේ නිවන ඇරෙන්න දැන් පතන්න දෙයක් නැහැ. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා කියලා ගිරිය කැඩෙනකන් ඉස්කෝලේ ඉඳන් කියපු අපිට දැන් නිදුක් වෙලාද? නිරෝගී වෙලාද? රේඩිය එක උදේට දැම්මොත් නිදුක් වේවා, නිරෝගී වේවා කිව්වා. දැන් කොහොම වුණාද? නිරෝගී වුණාද? සුවපත් වුණාද? එකෙක්වත් දුකෙන් මිදුණාද? දුක වැඩි වුණා මේ. කරදර වැඩි වුණා ප්‍රන්න. එහෙනම් ඕක බුදුදහමක් නම් සත්‍යයක් තියෙනවා. බුදුදහමක් නම් ප්‍රතිඵල තියෙන්න බෑ. ඔය කියපු විදිහට ප්‍රතිඵල මාත්‍රයක්වත් ලැබිලත් පිංගුදේ එදා කියපු දහම අද වහගෙන කෑල්ලක් අල්ලගෙන කියුවේ ඉන්නවා. නිදුක් වේවා කිව්වේ සතර අපාදුකෙන් නිදුක් වේවා. ඒ කිව්වේ සෝවාන් වේවා. සකු르දාගාමි ඵලයෙන් නිරෝගී වේවා. අනාගාමි ඵලයෙන් සුවපත් වේවා. අරිහත් ඵලයෙන් දුකින් මිදේවා. ඕක තමයි පතන්න කිව්වේ. මොකද ඕක වෙන දෙයක්. සෝවාන් වුණොත් නම් සහතික වශයෙන්ම සතර අපාදුකෙන් නිදෙන. ඒක හැකයක් නැහැ. අන්න ඒ නිදුක් වීම. පින්වතුනි සකු르දාගාමි වුණොත් අනිවාර්යෙන් භව රෝගයට බෙහෙත් ලැබුණා නිරෝගී වෙනවාමයි. භව රෝගය හොඳ වෙනවාමයි. අනාගාමි වෙනවා කියන්නේ මේ ඇලීම් ගැටීම් දුරු වෙනවා. ඇලීම් ගැටීම් දුරු වෙච්ච තැන සුවපත් වීම සිද්ධ වෙනවා. එහෙනම් ඒක වෙන දෙයක්. එහෙනම් අනාගාමි වේවා සුවපත් වේ. අරිහත් වුණොත් සියලු දුකෙන් මිදෙන එක අහන්න දෙයක්. මුලින්ම පින්වතුනි මානසික දුක් ටික නැති වෙනවා. පිරිනුවම් පෑමෙන් කායික දුකක් නැති වෙනවා. පරිනිර්වාණයෙන් සියලු දුකෙන් මිදෙන. එහෙනම් සෝවාන් වුණොත් සතර අපාදුකෙන් නිදහස් වෙලා නිදුක් වෙන්න පුළුවන්. සකු르දාගාමි වුණොත් භව රෝගයට බෙහෙත් ලැබිලා කොරෝනාවට බෙහෙත් නොලැබුණත් භව රෝගයට බෙහෙත් ලැබිලා නිරෝගී වෙන්න පුළුවන්. අනාගාමි වුණොත් රාග දේශ මොහ දුරු කරගෙන ඇලීම් ගැටීම් දුරු කරගෙන සුවපත් වෙන්න පුළුවන්. අරිහත් වුණොත් මේ කාය වික්ෂිප්තතා මානසික වික්ෂිප්තතා දුරු වෙලා පිරිනුවම් පාලා සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එන ඕක උදේ අවත පතන් මමද සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. සකු르දාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඕක පැය කාලක් වඩන්න බැරිද පිංගුතුනි? උදේ පාන්දර පැය කාලක් වඩන්න. උදේ පාන්දර නැගින්නකොට ඇඳෙන් බහින්න විනාඩි 5-10ක් පැය කාලක් ඕක වඩ. හවසට ඇඳට යනකොට රැයට ඇඳට යනකොට ඇඳේදී ඔබ තනි වෙනවා. ඒ කල්පනා ලෝකෙදී ඕක වඩන්න. බලන් ඉන්න ඇති මේ කටයුතු 150කට වැඩි පිරිසක් ඕක කළොත් මේ ලංකාවේ එක සතියක් මේක තියෙයි. දවස් 7 ගැන ධර්මතාවයක් පිඟුත්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආනන්ද හාමුදුරන්ට දවස් 7 ගැන ධර්මතාවයක්. දවස් 7ක් අපි හරියට වුණොත් මේ සීල ප්‍රන්න විදිහ එදා අර චින්චමානිකාව මරලා හංගපු වෙලේ මේ නිගණ්ඨයෝ විසි බුදුහාමුදුරන්ට මහා අපවාදයක් ආවා. බුදුහාමුදුරන්ට අපවාදයක් ආවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අපි මේ පුරේ දාලා අපි යමු අයින් වෙමු. මේ දානෙත් දෙන්නේ නැහැ මිනිස්සු කැත කතා කියන. ආනන්ද දවස් 7ක් ඉවසන්නේ. අපෙන් කඩකිලුටක් නොවුනොත් දවස් 7ක් යනකොට ඔය ප්‍රශ්න විසඳෙනවා. පිටුද අන්නේ කරගන්න. අපි හිඟුදේ රාගෙට දේශයට මෝහයට වැටෙන්නේ නැතුව අලෝභ දේශ ආමෝහ මානසිකත්වයෙන් කටයුතු කළොත් යම් පිරිසක් දවස් 7ක් යනකොට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එහෙම ක්‍රමයක් ඔය ලෝකෙට කෑ ගහලා කියන්න ඕනේ නැහැ මේකට බෙහෙත් නැහැ කිය. බෙහෙත තියෙනවා අපේ ගෙදරම. අපි මේ බෙහෙත පාවිච්චි කරන්නේ නැහැ. අර කතාවක් තියෙන නිදහනයක් උඩ ඉඳාගෙන අපි හිඟා කනවා කියන. ඒ කතාව සාහිතිකයක්. හැම පැත්තෙම දිනු වෙන්න ක්‍රමවේදය මේ ලංකාවේ තියෙනවා. ලංකාවේ පළවෙනි රට වෙන්න, ලෝකේ පළවෙනි රට වෙන්න මේ රටට වින තියෙනවා. හැබැයි මේ නිදහනේ උඩ ඉඳලා අන්දියෝ ටිකක් හිඟා කකා ඉන්නවා. එහෙනම් මෙන්න මේ හිඟන බවින්, මේ දීන බවින් මිදහසේ අදීන කෙනෙක් වෙන්න, ආර්ය පුරුෂයෙක් වෙන්න, සත්පුරුෂයෙක් වෙන්න. කාට හරි මේ නිවන් මඟ කියලා දෙන්න. මේ අනිසි බව දකින්න අනිච්ච දුක්ඛ අනාත්ත තුලින් අනාත වැඩපිළිවෙලක අපි මේ ගමන් කරන්නේ. දිව්‍ය වේවා, බ්‍රහ්ම වේවා, මනුස්ස වේවා මේ සතරේ යම් පැවැත්මක් තියනවාද? අනාතයි කියලා මේ හැමෝටම කියලා. අන්න ඒක දැකපු අය විඳුනි මේ පැවැත්මෙන් නිදහස් වෙලා සසර පැවැත්මක් නැද්ද? අන්නේ නිවනෙන් සුවපත් වෙන්න. අන්නේ යා නිදහස් වෙන්න. එහෙනම් අන්න ඒක තමයි කරගන්න ඕනේ. එහෙනම් ඒකට ඔය ආර්ය මෛත්‍රිය මං කියපු විදිහට ඔය කෙටි ක්‍රමයට
ඔබට පුළුවන් හැටියට අඩුම ගානේ නිවන් සුවයෙන් සුවපත් වේවා කියන එක. ඔබේ පවුලෙන් පටන් අරගෙන සියලු ලෝක සියලු සත්‍යයන්ටම ඒක විහිදුවා පතුරවන්න. මමද අපේ පවුලේ ඔබට වැඩිපුර ප්‍රශ්නේ තියෙන කෙනෙක් ඇද්ද? ඒ කෙනා ආරමුණු කළා. දරුවා පිළිබඳ, නෝනා මහත්තයා පිළිබඳ, අම්මා තාත්තා ඔය විදියට අරගෙන මේ සියලු ගම්වාදී, රටවාදී, ලෝකවාදී, සියලු ලෝකවාදී, සියලු සත්‍යෝ නිවන් සුවයෙන් සුවපත් වේවා. ඕක පැය කාලක් විනාඩි 10ක් වඩන්න බැරිද? ඕක කරලා බලන්න. දවස් 3ක් දවස් 7ක් අනිවාර්යෙන් ඔබට වෙනසක් දැනේ. ඒක වැඩිපුරයක් බෞතරයක් මේක කරනවා නම් මේක ඉතින් අපිට කියලා දෙන්න වෙන්නේ මේ විදිහට තමයි. මේ දහම දන්න කෙනෙක් අපි දන්නවා මේක කරනවා. නොදන්න අයට කිව්වත් ඕක තේරෙනවා අඩු. ඉතින් ඒකට හේතු වාසනා තියෙන කෙනෙක් හම්බුනොත් දයානුකම්පාවෙන් මම බණ ටික කියලා දෙන්න. බණ ටික අහන්න ඒ ප්‍රවස්තාවන් උදා කරලා දෙන්න. ඊට ඇරෙන්න වෙන නම් ඔබට කරන්න දෙයක් මේ ලෝකේ නැහැ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කිව්වේ ඒකයි. සියලු දානයන්ගෙන් අග්‍ර දානය ධර්ම දානයයි කිව්වේ ඒකයි. එහෙනම් අද මේ ධර්ම දානය පින අපි සිද්ධ කළේ මේ පින්නත් පිරිස දායක වෙලා ඒ ආධාර උපකාර සිද්ධ කරමින් මේ ශාසනය කරේ ප්‍රසාදයෙන් ප්‍රබෝධයෙන් කටයුතු කළා. අද දවසේ මේ ලක්වාසී ලෝකවාසී විශාල පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් උදා කළා. එහෙනම් මේ මහා ජනිත කරගත්ත පුණ්‍ය ශක්තිය මොහොතක් හරි හිත නිවාගෙන මොහොතක් හරි ආර්ය මෛත්‍රියක් වඩාගෙන මේ ලෝකයේ සිසිල් භාවයට පත් කරන් තවත් පිරිසකට දුකක් කරදරයක් නැතුව මේ නිවන් මඟ වඩා ගන්න අවශ්‍ය පරිසරයක් උදා කරනවා නම් ඊට වැඩිය පිනක් මේ ලෝකේ නැහැ. එහෙනම් මේ මහා පින්කම සිද්ධ කරපු මේ පින්නත් පිරිස ඇතුළු සියලු ලෝක සියලු සත්‍යයන් මුල් කළා. මේ මහා පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කළා. මේ පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම සියලු දෙනාම ඒ උතුම් පුණ්‍ය අනුමෝදනාවන්ට සහසම්බන්ධ වෙන්න ශබ්ද නගල සාදුකාරයක් පවත්වමු. හොඳයි අද දවසේ මේ පින්නත් පිරිස මහා පින්කමක් සිද්ධ කළා. මේ ධර්ම දානමේ මහා පින සිද්ධ කරගෙන ජනිත කරගත්තා වූ යම් තාක් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියක් ඇත් සමාතින් අනන්ත වෙනවා අප්‍රමාණ වෙනවා මහත්ඵල මහනිසංස වෙනවා. මේ පින්නත් පිරිස නිරන්තරයෙන් මේ සම්බුද්ධ තාතනෙන් මුල් කරගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගෙන මේ ජීවිත කාලය පුරාවට යම් තාක් නගාගත්තා වූ පුණ්‍ය ශක්තියක් ඇත් ඒ සියලු පුණ්‍ය ශක්තිය වල බලයෙන්ුත් විශේෂයෙන් යම් තාක් සසර ගමනේ මෙබඳු බුද්ධ තාතනයන් මුණ ගැහිලා යම් තාක් ජනිත කරගත්තා වූ සෑම සියලු පුණ්‍ය ශක්තිය නැත්. ඒ සියලු පුණ්‍ය ශක්තියින් මොහොතකින් එක් වේවා, කැටි වේවා, සාරාංශ වේවා, මහා පුණ්‍ය බලයක්, සුද්ධ බලයක්, ආශිර්වාද බලයක් සේ නැගී ඒවා. මේ මොහොතේ පටන් අද දින මේ පින්කමට දායකත්වයේ මූලිකත්වයේ ගැන කටයුතු කරපු ඒ විශේෂයෙන් මේ පන්නපිටිය කොට්ටා පන්නපිටිය ප්‍රදේශයේ පදිංචි චාමර මදුසංක මහත්මයා, නදීරා සංජීවනී කුමාරී ගලගෙදරගේ මහත්මිය මුල් කරගෙන ඒ පින්වත් 20 වෙනි දින 3 වෙනි උපන්දිනයේ සමරන ඒ පින්වත් එන්නකෝන් ආරච්චිගේ යසඳි විමංශා දියණිය ඇතුළු ඒ පවුලේ සෑම සිරු දෙනාටත් ඒ වාගේම ඒ අගෝස්තු 23 වෙනි දින ඒ උපන්දිනයේ සමරන රොනින් එසිත් අතුකෝරළ පින්වත් පුතුණුවන්ට ඒ වගේම අගෝස්තු 18 වෙනි දින උපන්දිනයේ සමරු උදිත අතුකෝරළ මහත්මයා ඒ වගේම එංගලන්තයේ වෙස්ට් ලන්ඩනයේ පදිංචි දිනූෂා සෝමරත්න මහත්මිය ඇතුළු ඒ අම්තාගේ පවුලට සහසම්බන්ධ පිරිසක් ඇත්. ඒ සුජීවත්ව වාසය කරන නන්දලතා සෝමරත්න මෑණියන්, මధుර සෝමරත්න පියතුමන් ප්‍රදාන ඒ සෑම සිරු දෙනාටත් රජිතා සෝමරත්න ඒ පින්වත් සහෝදරිය ඒ වගේම ජයන්තා ගුණසේකර මෑණියන්, ප්‍රේමචන්ද අතුකෝරළ පියතුමන් ප්‍රදානව යම් තාකේ පවුලට සහ සම්බන්ධ පිරිස අතරේ ශාක්‍ය අතුකෝරළ මහත්මයා ඒ වගේම මිලානෝයි පදිංචි කපිල සෝමරත්න මහත්මයා ඇතුළු යම් තාක් මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච ඒ යම් තාක් පිරිසක් ඇද්ද. ඒ වගේම මේ කැලණිමුල්ල ප්‍රදේශයේ නයෝමි ඉදිරිසිංහ මහත්මිය ඇතුළු ඒ දරු දෙපළ ප්‍රදාන ඒ මහත්මයා ඇතුළු යම් තාක් මේ පවුලට සහ සම්බන්ධ සුජීවත්ව වාසය කරන මෞදෙමෝපිය ආදී තැන් පිරිසක් ඇත්. ඒ වගේම විශේෂයෙන් මල්ලිකා රත්නායක මහත්මිය, RMCS රත්නායක මහත්මයා, RM සානිකා සරෝජනී රත්නායක මහත්මිය ඇතුළු යම් තාක් මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච පවුලේ සියලු දෙනාත් ඒ වගේම ඒ ලක්ෂ්‍රී දොඩංගොඩ ඒ මහත්මයා, හසාරා දොඩං දිසානායක ඒ මහත්මිය ප්‍රදානව විශේෂයෙන් අපිට අධ්‍යාපන කටයුතු ඒ සිද්ධ කරපු අපේ පින්නත් ඒ දොරංගොඩ ගුරුතුමා ඇතුළු ඒ පවුලට සහ සම්බන්ධ යම් තාක් පිරිසක් ඇද. මේ සෑම සියලු දෙනාම ඇතුළු යම් තාක් ඒ කටයුතු කළා වූ දායකත්වයේ දුන්නා වූ පිරිසක් ඇත. විශේෂයෙන් ඒ අපගේ විහාරස්ථානයේ පැවිදිව කටයුතු කරන ගම්පහ සුභාවි හිමියන්, ඒ වගේම ගම්පහ සුමේද හිමියන්ගේ දෙමව්පියන් වන MK රූපවතී මෑණියන්, ඒ වගේම MA ලක්ෂ්මන් ජයලත් පියතුමා ප්‍රදානව යම් තාක් අද දින මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච ඒ පියලුම සහෝදරියන් අතරේ MA සන්ධ්‍යා ලක්මිනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, MA සුදර්ශිකා ලක්මාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, ඒ වගේම MA ශ්‍යාමලී ලක්ෂිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, එම්මේ සජීවනී ලක්ෂානි
දේනේ ප්‍රධානව යම් තාක් මේ පින්කමට සහ සම්බන්ධ වෙච්ච නම් කිව්ව නොකිව්ව නම් දන්න නොදන්න සෑම සියලු දෙනා කරා අද දවසේ මේ ධර්ම දානමේ මහා පින්ෙන් නගාගත්තා වූ මේ අෂ්ට පරිස්කාර මහා පූජාවන් ඇතුළු මේ සියලු පූජාවන් සාසන ආධාර පූජාවන් සිව්පස පූජාවන් ඇතුළු සිදු කළා වූ මේ සෑම සියලු පූජාවන්ගෙන් නැගුණා වූ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෙන් මේ නම් කිව්ව නොකිව්ව නම් දන්න නොදන්න සෑම සියලු දෙනා කරා මේ මොහොතේ පටන් පිහිටාවා සියලු දෙනාගේම සිත කය වචනේ මේ මොහොතේ පටන් සුද්ධ පවිත්‍ර වේවා සුද්ධ පවිත්‍ර වේවා සුද්ධ පවිත්‍ර වේවා සුපිරිසිදු භාවයට පත් වෙලා තියෙනා සියලු කරදර බාධක මාර කපළු පද්දෝ බය තෙති ගැනීම ලොබුඩ හැ ගැනීම මැද රෝග පීඩා දුක් පීඩා ආදියක් ඇත් අමනුස්සාදී දෝෂයන් නැද්ද මේ මොහොතේ පටන් දුරු වෙත්වා චන්ද සූර්යා ලෝකයේ ලෝ බබළුවා යන්නාසේ ජීවනාලෝකයෙන් යුක්තව සතුටින් සමාදානයෙන් යහපතින් ජයග්‍රහණයෙන් අභිවෘද්ධියෙන් කටයුතු කර ගන්නටත් කරන කියන සියලු ධාර්මික රැකී ආරක්ෂා වෙලෙහෙරඳාම් ගොවිතැන්පත් ආදියක් ඇත ධාර්මික ව්‍යාපාර සත් බලාපොරොත්තු අධිෂ්ඨාන ආදියක් ඇත ඊට වේවා සඵල වේවා සාර්ථක භාවයට පත් වේවා ඇසුන් නිසුරු කරන ගේ දරුවතු පිටි ගහ කොළීට කඩන් ලිම් පැම්පකුණු මම්මාවත් ව්‍යාපාර රැකී ආරක්ෂා වෙලෙහෙරඳාම් ගොවිතැන්පත් ආදී සියලු ස්ථාන වලට රැඳී බැඳී තියෙන සියලු දෝෂාන්තකාර පාපාන්තකාර දුරු වේලා ඇස්වහ කටවා හෝ ආඬෝ වැඩි අනවින කොට විනාදී අසුද්ධ කිරණයන්ගෙන් නැගුණාව නැගෙන්නව දැත්තාව සියලු දෝෂාන්තකාර පාපාන්තකාර දුරු වේවා කර්ම විපාක ග්‍රහ දෝෂ වශයෙන් වේවා වැල් පැන්නුම් නූල් පැන්නුම් අපත්‍ය ආහාර වශයෙන් කැවීම පෙවීම ආදීන් සිදු කළා වූ සිදු කරන්නාව සියලු බාධක මාර්ග දුරු වේවා 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරායද ඒ සියලු පාපාන්තකාර දෝෂාන්තකාර දුරු වේවා නිදහස් කයකින් නිදහස් මනසකින් කටයුතු කරගන්න අවශ්‍ය සියලු නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා ඒ වාගේ මේ වන විට මේ ලෝක පුරා රට පුරා ගම්බිම් පුරා පැතිරෙන සියලු වසංගතයන්ගෙන් වෛරසයන්ගෙන් මේ මොහොතේ පටන් නිදහස් වෙත්වා සියලු දෙනාටම නිදහස් කයකින් නිදහස් මනසකින් කටයුතු කරගන්න අවශ්‍ය සියලු ශාසන රැකවන ශාසන ආශිර්වාදයන් මේ මහා පිනෙන් උදා වෙත්වා අද දින මේ ජනිත කරගත්ත නගාගත් අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විශේෂයෙන් මේ පවුල්වල සියලු දුවා දරුවන්ගේ ඒ උපන්දින සම්පන්න පින්වත් දරුවන් ප්‍රදාන කරගෙන මේ සියලු දුවා දරුවන්ගේ සියලු ඉදිරි අනාගතයේ යහපතට ජයග්‍රහණයට පත් වේවා අධ්‍යාපන කටයුතු සඵල වේවා නැන නුන වඩා වර්ධනය වෙලා මේ ලෝකෙට සාන්ති සිද්ධ කරන ගුණවන්ත රණවන්ත ප්‍රඥාවන්ත දරු පිරිස බවට පත් වේවා අධ්‍යාපන ලබන මට්ටමේ දූ දරුවන් නැද්ද සිඟිති දූ දරු පිරිස ඇත් රැකී ආරක්ෂා කරන දූ දරු පිරිසක් ඇත් දරුපතකින් වේවා ආවහ ව්‍යාධියෙන් නෝ වේවා ඒ යම්තාක් මේ පවුල් වලට සහ සම්බන්ධ බලාපොරොත්තු වන යම්තාක් දූ දරු පිරිස ඇත් ගුණවන්ත නැනවන්ත ප්‍රඥාවන්ත දරු පිරිස බවටම පත් වේවා හැමෝටම මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මේ ලැබපු මනුස්ස බව තුලදීම තුන් මගපල ලබන්න අවශ්‍ය සියලු ඥානීය ශක්තිය මේ මහා පිණින් උදා වෙත්වා අද දින මේ රැස්කල කැප්කල බලපීඨ මේ සියලු ශක්තියින් ක්‍රියාත්මක වෙලා මේ මොහොතේ පටන් මේ සෑම සියලු දිනාටම ඇති බව නැය නැති බව වරදක් නැති බව භවභෝග සපත් කියන ගුණයන් සාමීන් සමාදානෙන් අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් කටයුතු කරමින් ආවුස වර්ණ සැබ්බල ප්‍රඥා ගුණයන් නගා වඩාගෙන අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියන මහා ඥානයන්ද සමගින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නත් ඒ තාක් මේ පින්නත් පිරිස සැපති පය තැබූ තැනක් ඇද්ද අත් තැබූ තැනක් ඇත් හිත තැබූ තැනක් ඇද්ද ඒ සියලු ස්ථාන වලට රැඳී බැඳී තියෙන සියලු කරදර බාධක දුක් පීඩා දුරු වේවා අති දුර්ලභ ලෝ පහළුණු මේ තුන් සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම වැටේවා දුර්ලභ ලැබිච්ච මනුස්ස භාවයේ වටිනාකම වැටේවා සියලු දෙනාටම වහවා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සීසත් ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සදාහටම සතර පාදුකෙන් නිදහස් උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමී අරිහත් කියන සතර මඟ සතර ඵලයන් පූර්ණේ කරගන්න මේ සියලු පුණ්‍ය ශක්තිය එකසේ මේ හේතු වාසනා පහළ වෙත්වා කියන මහා අදිෂ්ඨාන සිද්ධ කරනවා එසේම වෙත්වා කියන අදිෂ්ඨාන ඇති කරගෙන හැමෝම සාදුකාරයක් පවත්තන්ට ඒ වගේ මැදින මේ නගාගත්තා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විශේෂයෙන් මේ පින්නත් පිරිස ඒකාන්තයෙන් මෙලෝ යහපත පරලෝ සුගතියත් උතුම් නිවනත් කියන මේ තුන් අභිවෘද්ධියක් පහල කරනව සීල ශාසන රැකවරණයක් ශාසන ආශිර්වාදයක් උදා කරගත්තාසේ මේ සෑම තුන් දෙනා මේ මහා ශාන්තිය තනිව භුක්ති විඳිනවා නෙමේ උපකාර කරන්න උපකාර කරන්න දුර්ලභෝ කුතුපකාර කරන්න පරම දුර්ලභෝ කියන ශ්‍රේෂ්ඨ දේශනාවන්ට අනුව මේ පින්නත් පිරිසට උදව් උපකාර කරලා යහපත සලසා දීලා යම්තාක් මේ පරලෝකීය පිරිසක් ඇත සිහිපත් කරගන්න නම් කිව්වත් නොකිව්වත් ඒ තෑම් තුරු දෙන අතරේ දෙමව්පියන් වෙලා ගුරුවරුන් වෙලා වැඩිහිටියන් වෙලා ආච්චි සීයා වෙලා සෝවාන් පුරුෂයා භාර්යාව වෙලා දූදරු මුණුපුරු මිනිපිරියන් වෙලා සහෝදර සහෝදරියන් වෙලා ඥාති හිතවත් වෙලා අසල්වැසි ගම්වැසි රටවැසි ලෝවැසි දසිදස් කම්කරු සේවක සේවිකාගෙන් මේ කුමන අයකින්නෝ මේ ජීවිත කාලයේ පුරාවටම උදව් මාත්‍රයක් උපකාර මාත්‍රයක් යහපත මාත්‍රයක් සලසා දී පිරිසක් ඇත් විශේෂයෙන් මේ මල්ලිකා රත්නායක මහත්මිය RMC එස් රත්නායක මහත්මයා සානිකා සරෝජිනී රත්නායක මහත්මිය ප්‍රදාන ඒ පවුලේ සියලු දෙනා නමින් මේ පරිලෝකීය පිරිස අතරේ KM කුලතුංග පුංචි මහත්තයා ඒ පුංචි මහත්තයා ඒ වගේම RM
ගුණවර්ධන මහත්මයා ඒ වගේම ආර්.එම්. ගුණතිලක මහත්මයා ආර්.එම්. අමිල කුලරත්න මහත්මයා ප්‍රදාන කරගෙන යම්තාක් සතර වර්ගයේ පිරිසක් ඇද්දී සියලු දෙනා සිහිපත් කරගන්න මේ පින්වත් පිරිස විසින් යම්තාගේ ගත්තා වූ අදිෂ්ඨානයන් ඒ යම්තාගේ මිය පරලෝකයේ පිරිස ඇද නම් සඳහන් නොකලද ඒ අය අද කොයි උපත කොයි භවයක හිටියත් ඒ සෑම සියලු දෙනාටත් ඒ වාගේම අනන්ත සංසාර ගමනේ දැන හොනොදන අපාතින් අවඩ අසාධාරණ වැරදි ප්‍රමාද දෝෂයන්ට ලක්විච්ච ගෝචර වෙච්ච පිරිසක් ඇත් සසර පුරාවට මේ කල්පණු එකක් පුරාවට පවතින මේ සංසාර ගනුදෙනු තුළදී උදව් මාත්‍රයක් උපකාර මාත්‍රයක් යහපත මාත්‍රයක් සිදු කළ පිරිසක් ඇත් සියලු දෙනා සිහිපත් කරගන්න උදව් කරපු සත්‍යයන්ට ණයකුත් අවඩ සාධාරණ සිද්ධ කරපු සත්‍යයන්ට වන්දිකුත් ගෙවන්න තියෙනවා මේ ජීවත් වෙනවා කියන ණය ගෙවන එකයි වන්දි ගෙවන එකයි විශේෂයෙන් අපිට එන කරදර බාධක මාර කපළු පඩෝ කියන්නේ සසර ගමනේ අපි කාටෝ කරපු අවඩ සාධාරණ වල විපාකමයි එහෙනම් සංසාර ගමනේ දැන උනුදන සිදුවෙච්ච සිරු අවඩ සාධාරණ වල මහා වන්දියක් ගෙවා ගන්නට සිදු කරපු උදව්පකාර වල මහා ණයක් ගෙවන්නත් අද උතුම් අවස්ථාවක් උදා වෙනවා මොකද සසර ගමනේ සිදුවෙච්ච සිරු අවඩ සාධාරණ සීමා සහිතමයි ප්‍රමාණ සහිතමයි සිදු කරපු උදව්පකාරයක් ඇද්ද සීමා සහිතමයි ප්‍රමාණ සහිතමයි. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන අද දින නගාගත්තා වූ පුණ්‍ය ශක්තියක් ඇද අසීමිතමයි අනන්තමයි අප්‍රමාණමයි. අසීමිත දෙයකින් සීමිත දෙයක් අප්‍රමාණ දෙයකින් ප්‍රමාණ සහිත දෙයක් ගෙවා දමනවා කියන ඉතා සුළු කාරණාවක් බව තේරුම් අරගෙන මේ අනන්ත අප්‍රමාණ වූ අසීමිත වූ පුණ්‍ය ශක්තිය සීමා සහිතව ප්‍රමාණ සහිතව ගෙවන්න තියෙන යම්තාක් ණය ගනුදෙනුවක් ඇද්ද සංසාරගත ණය ගනුදෙනුවක් ඇද්ද යම්තාක් වන්දියක් ඇද්ද සංසාරගත වන්දියක් ඇද්ද මේ මහා පිනෙන් මේ සෑම දිනු ණය ගනුදෙනු ගෙවේවා වන්දි ගෙවේවා සංසාරගත ණය ගෙවේවා සංසාරගත වන්දි ගෙවලා ඔබ අප සියලු දෙනා මේ මොහොතේ පටන් නිදහස් වන්නාසේ ඒ සෑම සියලු සත්වයාද කොයි උපතක කොයි භවයක කොයි අවස්ථාවක ගත කළත් ඒ කාන්තේ මේ මහා පිනෙන් නිදහස් වෙත්වා නිදහස් වෙත්වා නිදහස් වෙත්වා සියතින් දෝතින් තමතින් සිදු කරගත්තා වූ පිනක්සේ මේ මහා පිනෙන් පින් අනුමෝදන් අවශ්‍ය වටපිටාව උදා කර ගනිත්වා පහල කර ගනිත්වා ඒ වාගේම අද දින විශේෂයෙන් මේ මහා පිංකමට ආශිර්වාද කරපු සියලු දෙවි දේවතා පිරිස බ්‍රහ්ම දේවතා පිරිසක් ඇත් සිහිපත් කරගන්න ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දෙවි දේවතා පිරිසක් ඇත් ඒ වාගේම මේ විහාරස්ථානයේ මුල් කරගෙන අධිකෘතව වැඩ වාසය කරන යම්තාක් මේ ධාතු මන්දිරය ඇතුළු මේ ධර්මශාලා ඇතුළු යම්තාක් ස්ථාන ඇතුළු බෝධි මණ්ඩලයේ බුද්ධ මන්දිරයේ චෛත්‍ය රාජානන් වහන්සේ ආවාස ගෙවල් කුටි ගෙවල් ඒ වාගේ මල්ලාතන ඝණ්ඨාර කුළුණු ආදී යම්තාක් පූජනීය ස්ථානයන් නැද්ද ඒ සියලු ස්ථානයන් ඒ වාගේ මේ ගහකොළක් ඇද්ද මේ භූමියක් ඇද්ද අවකාශයක් ඇද්ද මේ සියලු ස්ථානවල කටයුතු කරන යම්තාක් දෙවි දේවතා බ්‍රහ්ම දේවතා පිරිසක් ඇද්ද මේ පින්නත් පිරිස ඇසුණු සුකන සියලු ගේදොර අතුපිටි ගහකොළ ඉදි කඩන් ලිම්පැම් පොකුණු මම්මාවත් ව්‍යාපාර රැකී ආරක්ෂා වෙලෙහෙළඳාම් ගොවිතැන්පත් ආදී මේ සියලු ස්ථාන අධිකෘත දෙවි දේවතා පිරිසක් ඇත සිහිපත් කරගන්න මේ ලෝකයේ සිත ශාන්තිය සිද්ධ කළ දේවත්වයට බ්‍රහ්මත්වයට පත් වුණා සක්‍ර දේවේන්ද්‍ර මහා බ්‍රහ්ම තැන්පටන් මහා දේව මණ්ඩලයක් ඇත සහ පිරිසක් පරිවාර පිරිසක් ඇත නම් කිව්වත් නොකිව්වත් නම් දැනන් හිටියන් නැතත් උපුල්වන් විෂ්ණු කතරගම ගම්බාරපත්තිනි සුමන සමන් දැඩිමුණ්ඩ නාත විභීෂණ කඩවර භද්‍රකාලී ශ්‍රී ලක්ෂ්මී කළු බණ්ඩාර ගලේ බණ්ඩාර ඖෂධ මහා දේවතා පිරිස ඝන දේවතා පිරිස සෙනසුරු දේවතා පිරිස නවග්‍රහ දේවතා පිරිසක් ඇත විස්කම් දෙවිඳුන් ප්‍රදාන ඒ සහ පිරිස පරිවාර පිරිසක් ඇත නිශ්චල චංචල දේපලාදී රැකවල් සරසන බහිරව දේවතා පිරිසක් ඇත ඒ රංගවල දේවතාවුන් වහන්සේලා ප්‍රදාන සහ පිරිස පරිවාර පිරිසක් ඇත සතරවරන් දිව්‍ය රාජයන් වහන්සේලා ඇතු නම් කිව්ව නොකිව්ව දන්න නොදන්න තෑම් තුරු දෙවි දේවතා පිරිස සහ පිරිස පරිවාර පිරිසක් ඇත ඒ සීළු දෙවි දේවතා බ්‍රහ්ම දේවතා පිරිස මුල් කරගෙන දිව්‍ය බ්‍රහ්ම මනුස්ස අමනුස්ස ආදී තැන්පටත් උඩින් බවාග්‍රේ යටින් නවීචිය දක්වා වාසය කරන දස දහසක් සක්වල කෝටියක් සක්වල අනන්ත අපරිමාණ සක්වල වාසය කරන සෑම සිළු සත්‍යයන් කරා මේ මහා පුණ්‍ය ශක්තිය මේ මොහොතේ පටන් විහි දේවා පැති රේවා ගලායාවා කද කොයි උපතක කොයි භවයක කොයි අවස්ථාවකදී සත්වයෝ ගත කළත් සියතින් දෝතින් තමතින් සිදු කරගත්ත පිනක්සේ සලකාගෙන මේ මහා පිනෙන් පින් අනුමෝදන් වෙන්න හේතු වාසනා පහල කර ගනිත්වා පහල කර ගනිත්වා පහල කර ගනිත්වා සම්දුට බව ගැත්තා වූ සත්වයන්ගේ සම්දුට බව වඩා වර්ධනය වෙත්වා ආවුස වර්ණ සැප බල ප්‍රඥා ගුණයන් නැගී වැඩි යවිත් ඒ කාන්තෙන් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න ඒ සෑම සිළු දිව්‍ය බ්‍රහ්ම මනුස්ස මනුස්සගෙන සියලු සත්වයෝම හේතු වාසනා පහල කර ගනිත්වා පහල කර ගනිත්වා පහල කර ගනිත්වා වෙනත් දෘෂ්ටි වල ඇත්තා වූ සත්‍යයන්ගේ ඒ දෘෂ්ටි දුරු වේවා සම්දුට භවෙන් යුක්ත වේවා සම්දුට සුගතියත් භවයක පිහිටාගෙන දස කුසලේ මිදිලා දස කුසලේ නගාගෙන දස පුණ්‍ය ක්‍රියා වඩාගෙන සසර වසනාතාක් නිවන් දකින ජාති දක්වාම කිසි කලකත් දුගතියකටපත් නොවේවා සුගතියකටපත් වේවා අභිවෘද්ධියක් වේවා පිරිහීමක් නොවේවා කරුණා මෙස්සිසිල් ධාරාවකින් නැහැවී යන්නාසේ දාහගිනි දුක්ගිනි නිවාගෙන කාන්තෙන් උතුම් සම්බුද්ධ ශාසනයේ සිතන පතන අයුරින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න මේ අදිෂ්ඨාන කළ සෑම සියලු සත්වෝම හේතු වාසනා පහල කර ගනිත්වා පහල කර ගනිත්වා පහල කර ගනිත්වා කියන තුම් අදිෂ්ඨානෙන් පුණ්‍යානුමෝදනා ගාථා කියමින් පින් අනුමෝදන් කරන්න හැමෝම ශබ්ද නගල සාදුකාරයක් පවත්තා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු සාදු සාදු. සියලු දෙනාට සිතක් ශාන්තියක් යහපතක් උදා වේවා. සියලු දෝෂාන්ධකාර පාපාන්ධකාර දුරු වේවා. යහපත ජයග්‍රහණය නිදුක් නිරෝගී සුවපත් භාවයේ අභිවෘද්ධිය සැලසේවා. වහවා උතුම් ධම්ම අවබෝධයෙන් උතුම් නිවනෙන් සැනසෙන්න හැමෝටම හේතු වාසනා උදා වෙත්වා පහළ වෙත්වා සකස් වෙත්වාගෙන කරුණාමය සිතින් හැමෝටම ආශිර්වාද කරනවා. එසේම වෙත්වාගෙන අදිෂ්ඨානයෙන් හැමෝම සාදුකාරයක් පවත්වා. සබ්බීතියෝ වියජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සූපත්තේවා 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 යෂ්ට පරිස්කාර පූජා භාරගෙන ඒ කටයුතු කළා වූ අපේගේ සුභාවිහිම් පානන් වහන්සේගේ පවුලේ අයත් ඒ වාගේම ඒ දිනුෂා සෝමරත්න මහත්මිය ඒ වාගේම ඒ නයෝමි ඉදිරිසිංහ මහත්මිය මුල් කරගෙන ඒ සියලු දෙනා වෙනුවෙන් අෂ්ට පරිස්කාර පූජාවන් මේ මොහොතේ සිද්ධ වෙනවා. සියලු දෙනාම සාදු සිතින් මේ කටයුත්තට ත්‍රාසම්බන්ධ වෙනවා. හොඳයි සූපත්තේ මෙහෙන්තිය අනිත්‍ය උත්තරම් පූජා සියලු දෙනාටම තෙරුවන් සරණයි.